ඔව් දුවේ පුතේ දැන් 2020 නම් ඉවරයි. දැන් හිතුණා 2020 ඉවහල් ලිව්වා නම් හොඳයි කියලා නේද? කොච්චර ලේසිද? දැන් අපි 2019. කලින් chapters දෙකක් අපිට ගියා 2020 ප්‍රශ්න පත්‍රයේට ඒ ප්‍රශ්න වලට උත්තර සාකච්ඡා කරන්න. ඒ ඔබ උසස් පෙළ ආර්ථික විද්‍යාවේ ඉස්සෙල්ලාම විභාගී ප්‍රශ්නයකට උත්තර දෙන්න ප්‍රවේශ වුණා. ඒ නිසා අපි ගොඩාක් මුලදී ඉගෙනගත්තු සංකල්ප මතක් කරගෙන ඒවා නැවත සිහි ගන්නවගෙන බොහොම පහසුවෙන් ඇතිතරම් කාල වේලාවක් අරගෙන ඉවරටම ඉවර කරා ඒ කොටස. හැබැයි මේ 2019 ප්‍රශ්න පත්‍රයට දැන් ඔයා උත්තර ලියන්න ඉගෙන ගන්නේ 2020 ප්‍රශ්න පත්‍රයට හොඳට උත්තර ලියලා. දැන් ඒ ගැම්ම, ඒ ශක්තිය, ඒ ගත්තු ආభాෂෙත් එක්ක මේක ඊට වඩා කාර්යක්ෂමව ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඔබේ වේගය වැඩි වෙලා කියලා ඔබට දැනෙයි. ඊළඟ ප්‍රශ්න පත්‍රයට යද්දී ඔබම තීරණය කරයි. දැන් නම් අපිට මේ ප්‍රශ්න පත්‍ර ඔක්කොටම උත්තර ලියා ගන්න පුළුවන් මට්ටමක් තියෙන්නේ. කවද්ද අපේ විභාගයට ප්‍රශ්න පත්‍රේ එන්නේ? අපි ඒකට මේ ඔක්කොටම වඩා හොඳට වේගෙන් ලියනවායි කියලා. අන්න ක්‍රමානුකූලව ඒ විදිහට අපි හැදෙමු. අදලා ගන්නම්. ඔව මොනවද? හරි. 2019 ඉස්සලා ව්‍යුහගත කොටසෙන් පටන් ගනිමු. ඒකනේ වෙලාව කාලේ ගොඩක් යන්නේ බලමු. නිපුණතා එකේ දැන් මේ ප්‍රශ්න පත්‍රයේ තියෙන විදිහත් බලන්න. මේ ආර්ථික විද්‍යාවේ ප්‍රශ්න පත්‍රයේ ඉස්සල්ලාම දෙන්නේ අර ව්‍යුහගත කොටස නෙමෙයි. බහුවර්ණ කොටස පැය දෙකක්. ඊළඟට තමයි ඔය ව්‍යුහගත කොටස. ඒකයි මේකේ දෙක කියලා කියන්නේ. මේ විෂය සඳහා විභාග දෙපාර්තමේන්තුවේ දීලා තියෙන සංකේත අංකය 21 වෙනි විෂය. මේ ඉස් කියලා දාන්නේ සිංහල මාධ්‍යයෙන් කියන්නේ. 21 කියන්නේ ආර්ථික විද්‍යාව. එහෙම ඒ ගිණුම් කරන්නේට ව්‍යාපාර අධ්‍යයනයට එක එක විෂයන්ට අංක තියෙනවා. ආර්ථිකය 21. ඒක මතක තියාගන්න ඕනේ. හරි හොඳයි. එහෙනම් බොහොම සෑහලුවෙන් අපි දැන් එක විභාගෙට ලියලා ඉන්නේ. මේ ආපස්සට යන්නේ මට තිබුණා 2010 විතර ඉඳන් නැත්නම් 2015 විතර ඉඳන් ඉස්සරහට එන්න. නෑ අපි අලුත්ම දේ තමයි ඉස්සලා කරේ. ඊට පස්සේ ආපස්සටයි තීරේ එන්න ප්‍රශ්න ලේසි වෙනවා. ඒ කියන්නේ විභාගයට ඉදිරියට එන්න ප්‍රශ්න ටික ටික සංකීර්ණ වෙනවා. මේක අලුත් අත්දැකීමක්. පළවෙනි ප්‍රශ්නේ මොකක්ද අහන්නේ අපි? ආර්ථික සම්පත් නිර්වචනය කොට ඒවා වර්ග කොට දක්වන්න. ආර්ථික සම්පත්. අපි මුලදීම සම්පත් ගැන ඉගෙන ගනිද්දී ඔබට මතක ඇති ආර්ථික සම්පත් මෙන්ම ආර්ථික නොවන සම්පත් ගැනත් කතා කරා. එහෙම නේද? ඔව්. සම්පත්. අපි සම්පත් දෙවර්ගයක් ගැන කතා කරා. ආර්ථික සම්පත් වගේම ආර්ථික නොවන සම්පතුත් යොදා ගැනුණා නිෂ්පාදන ක්‍රියාවලියේදී. මේ ප්‍රශ්නේ අහන්නේ ආර්ථික සම්පත්. හරි පහසුයි, හරි ලේසි. හිඟකමක් පවතින අසීමිත වුවමනාවන්ට සාපේක්ෂව හිඟකමක් පවතින සම්පත් ආර්ථික සම්පත්. ඒ නිසාම ඒ ආර්ථික සම්පත් ප්‍රයෝජනට ගැනීමේදී තෝරා ගැනීමක්. ඒ තෝරා ගැනීම නිසා කැපකිරීම හා කැපකිරීම තුලින් කියන්නේ පිරිවැයක්, 아무තු පිරිවැයක් මොකද? ආවස්තික පිරිවැයක් පැන නගිනවා. ඒ ආවස්තික පිරිවැයක් දරමින් මිලක් ආර්ථික වටිනාකමක් ගෙවලා තමයි මේ දේ හිමි කරගන්නේ නිෂ්පාදන කටයුතු සඳහා. හිමිකමක්, ඉගකමක්, මිලක්, ආවස්තික පිරිවැයක් සහිත ඕනෑම යෙදවුමක් ආර්ථික සම්පත්. අපි එමු ප්‍රශ්නෙට. එහෙම හිගකමක් නැති බහුලවම යොදා ගන්න පුළුවන් ස්වභාවික දේ තමයි ආර්ථික නොවන සම්පත්. දැන් ප්‍රශ්නෙට විතරක් සීමා වෙමු. එහෙම මුල ටිකක් කතා කරලා තමයි එන්න ඕනේ. විශේෂ කරුණු දැනුම් සම්භාරය.
ප්‍රශ්නෙට උත්තරේ උන්න බලන්න. එහෙම බෑ. ඉන් එහාට ගොඩක් දේවල් දැනගන්න ඕන. බලමු. නිර්වචනය කරන්න. රචනයක් නෙමෙයි නිර්වචනය. ඒ වචනයක් වාක්‍යයක් කියලා නෙමෙයි මේ නිර්වචනය කියන්නේ. ඒක හරියට පැහැදිලිව අර්ථ දක්වන්න. වර්ග කොට දක්වන්න. නිර්වචනයේ ලකුණයි. දැන් බලන්න ප්‍රශ්නේ කඩාගෙන නිර්වචනයේ කොට වර්ග කොට දක්වන්න. පැහැදිලි කරා වර්ග කරා. පිළිතුර ඔබ දන්නවා. හරි පහසුයි. හරි ඉක්මනින් ලකුණ ගන්න පුළුවන්. අසීමිත වුමනාවන්ට සාපේක්ෂව සමාජයේ අසීමිත වුමනාවන්ට සාපේක්ෂව සංසන්දනාත්මකව සාපේක්ෂව ඒ වචනේ බලන්න. සැපයම සීමා සහිත ඒ කියන්නේ හිඟකමකින් යුක්ත නිෂ්පාදන සම්පත් ආර්ථික සම්පත් ලකුණයි හොඳට මැති. වර්ග කරනවා. මේ ආර්ථික සම්පත් වල මා ඔබට දැන් මොහොතකට කලින් කීවා හිඟකමක් හිමිකමක් ලබා ගන්න කැපකිරීමක් ආවස්තික පිරිවැයක් දරනවා. ඔබට මුලින්ම ආවස්තික පිරිවැය ගැන උගන්වද්දී අපි පුන කීවා ආවස්තික පිරිවැයේ මූර්ත සංකල්පයක්. ආවස්තික පිරිවැයක් පවතිනවාමයි ආර්ථික තෝරා ගැනීමකදී තෝරා ගන්න උනේ නැත්තම් විකල්පනය ආවස්තික පිරිවැය ශුන්‍යයි. තෝරා ගත්තා කියන්නේ බොහෝ දේ කැප කළා. ඒ අතරින් අහිමි වූ වටිනාම අවස්ථාවේ අහිමි වූ අගය කැප කළ අගය පිළිබඳ සිතුවිල්ලක් දැනෙනවා. ඒ දැනෙනවා ආවස්තික පිරිවැයක් පවතිනවා කියන සංකල්පයයි තෝරා ගැනීමක් කළොත් කැප කරන්න සිද්ධ වෙනවාමයි. කැප කරන්න සිද්ධ වෙනවා නම් ආවස්තික පිරිවැයක් තියෙනවාමම තමයි. අන්න ඒකයි මේ ආවස්තික පිරිවැය ධනාගයක් කියලා කියන්නේ. මා එතනදී පුන කිව්වා මේකේ සංඛ්‍යාත්මක ඉලක්කමක් ගැන කතා කරන එක නෙමෙයි. ඒ කිසිවෙකවත් ඍණ වෙන්නේ නැහැ. හැබැයි ශුන්‍ය විය හැකි ඒ ධනාගයක් ඒ මූර්ත සංකල්පයක් කියලා. දැන් මෙතනදී මේ වාට ඒ මූර්ත කියන වචනේ යොදන්නත් තිබුණා. දැන් මෙතන කියනවා ආර්ථික සම්පත් වල ආවස්තික පිරිවැය ධනාගයක් ගනි කිසියම් එක් කටයුත්තකට එම සම්පත් යොදා ගැනීමට ගනු ලබන තීරණය නිසා යම් අවශ්‍යතාවයක් වෙනුවෙන් මේ සම්පත් යොදා ගන්න තීරණය කළොතින් මොකක්ද වෙන්නේ? ඒ ගනු ලබන තීරණය නිසා වෙනත් කටයුත්තකට තවත් කටයුත්තකට යොදා ගැනීමට ඇති හැකියාව අත්හැර දැමීමට සිදුවන ඇත කැපකිරීම. අත්හැර දැරීමට සිදුවනු ඇත කැප කරන්න වේ කැප කළ යුතුයි කැපකිරීමක් තුලින් පැන නගින අත්දැකීමක් ආවස්තික පිරිවැයක් පවතී. ඒ නිසා ඒට කියනවා ඒ දන. ඔන්න ඒ වචනේ විශේෂයෙන්ම මතක තියාගන්න. එවැනි පිළිතුරකදී අපි යමු ඉදිරියට. ආර්ථික විද්‍යාඥයෝ ආර්ථික සම්පත් ප්‍රධාන කාණ්ඩ 4කට වර්ග කර දක්වයි. දැන් ඔබත් එහෙමයි. ඔබත් දැන් පුංචි ආර්ථික විද්‍යාඥයෙක් තමයි. එතෙන්ට යමු. භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ව්‍යවසාය. තව විකල්ප වර්ග කිරීමක් තියෙනවා. ස්වභාවික සම්පත් භූමිය. ඔබට හොඳින් මතකයි. භූමිය ස්වභාවික සම්පත. ශ්‍රමය මානව සම්පත්. ප්‍රාග්ධනය භෞතික සම්පත්. කලින් වතාවේ විභාගේ ප්‍රශ්නේදී අපි ඒවා සාකච්ඡා කළා. ව්‍යවසායකත්වයේ මානව සම්පත්. මේ ශ්‍රමය සහ ව්‍යවසායකත්වය මානව සම්පත්. සජීවී භූමිය සෑම සීරුමාකාරී ස්වභාවික සම්පත් තමයි පුතේ භූමිය. මේ භූමිය ශ්‍රමයේ ප්‍රාග්ධනය එකලස් කොට අර අවිනිශ්චිත අනාගතයේ සිදුවිය හැකි අවදානම් බාර ගනිමින් ඉදිරියට මෙහෙයීමේ සංවිධානාත්මක ක්‍රියාවලිය තමයි ව්‍යවසායකත්වය. එහෙම විස්තරාත්මකව ලියන්න අවශ්‍ය නැහැ. මට මගේ යුතුයකමක් මගේ වගකීමක් තියෙන ඔබට ඉදී නැවත නැවත මතක් කරන එක. මේ ප්‍රශ්න උත්තර සාකච්ඡා කරනවා කියන්නේ මා ඔබව පාඩම් කරවනවා. ඔබ මමත් සමග පාඩම් කරනවා.
මාත් සමග පාඩම් කරපු කිසි කෙනෙකුට විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්නයක් වෙලා නැහැ. අති විශිෂ්ට ලෙස සමත් වෙනවා. ඔබට හොරෙන් ඔබට හොරෙන් මා ඔබව පාඩම් කරනවා. මේ උත්තරේ විතරක් ප්‍රදර්ශනය කරනවා නම් නෙමෙයි. ඒකට මෙච්චර වෙලා යන්නේ නැහැ. මාත් එක්ක පාඩම් කරන්න. මුළු විෂයම මේකයි. ආපහු ආරවුස් එන්නේ මං කිව්වා පියවරක් ඉදිරියට. පියවර කීපයක් ආපස්සට නැවත පියවරක් ඉදිරියට. ඇතැම් විට නැවතත් ආපස්සට ආයි පියවරින් පියවර ඉදිරියට. මීටත් වඩා මොනවද බලමු. එහෙමනම් මේ ලකුණු දෙකක් එක වචනයකට 0.5ක් වැඩිත් නේද ලකුණු. මේකත් බෝනස් ප්‍රශ්නයක් අර කියපු විදිහට. අපි යන් ඉදිරියට තව විකල්ප පිළිතුරක් තියෙනවා. ඔබට මේ පිළිතුර මෙන්න මේ ආකාරයෙන් ඉදිරිපත් කරන්න තිබුණා. දේපල සම්පත් සහ මානව සම්පත් හැටියට අරන් දේපල සම්පත් ස්වභාවික සහ ප්‍රාග්ධනීය. ඒ කියන්නේ මේ ස්වභාවික සම්පත් කිව්වේ භූමිය. නැවත බලන්න ඒක අපි පැහැදිලිව තවත් දේපල සම්පත් කිව්වොත් ස්වභාවික භූමිය සහ ප්‍රාග්ධනීය අර කෘතිම නිෂ්පාදන ආධාරක මිනිසා නිපදවගත්තු දේ. මානව සම්පත් සජීවී ශ්‍රමය සහ ව්‍යවසායකත්වය. ප්‍රශ්න ඊළඟ කොටස අංක 2 ප්‍රශ්න කියව ගන්න. උත්තරේ දෙන්න ඕනේ නෑ වගේ නේ. උත්තරේ දාන්න ඕන. හිඟකම හේතු කොටගෙන කැපකිරීම හටගන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. මේ මැද්දට තව වචනයක් තියෙනවා දාන්න. හිඟකම නිසා අපිට අවශ්‍යයෙන්ම තෝරා ගැනීම කළ යුතුමයි. තෝරා ගැනීම. ඒ තෝරා ගැනීම නිසා තමයි කැප කරන්න සිද්ධ වෙන්නේ. එතුලින් තමයි ආවස්තික පිරිවැය පැන නගින්නේ. අපි බලමු පිළිතුර. හිඟකම ආර්ථිකයේ කේන්ද්‍රීය ප්‍රශ්නයයි. දැන් මේ වචනේ කොච්චර හුරුද? නිපුණතා අංක 1 මුල් කොටස් කතා කරද්දී මේ වචන මේ ආකාරයෙන්ම යෙදුනා. කේන්ද්‍රීය ප්‍රශ්නයයි. ඒ පැන නගින්නේ අසීමිත මිනිස් වුවනා සපුරා ගැනීම සඳහා සමාජයේ ඇති හිඟ සම්පත් සම්භාරයේ ප්‍රමාණවත් නොවන නිසායි. මෙම හිඟ සම්පත් සඳහා විකල්ප භාවිතයන් පැවතීමද හිඟකමට හේතු වේ. නැවත අපි ප්‍රශ්නේ මදක් බලලා එමු. හිඟකම හේතු කොටගෙන කැපකිරීම ඇතිවන්නේ ඇයි? ඒ කේන්ද්‍රීය ප්‍රශ්නයක්. ඒ පැන නගින්නේ අසීමිත වුවමනා සපුරා ගැනීම සඳහා සමාජයේ හිඟ සම්පත් සම්භාරයේ ප්‍රමාණවත් නොවන නිසා. අන්න දැන් තෝරා ගන්න සිද්ධ වෙනවා. හිඟකම පවතින විට පුද්ගලයන්ට මෙන්ම සමාජයටද තනි පුද්ගලයන්ට වේවා සාමූහිකව තීරණ ගන්න කණ්ඩායම් වලට වේවා තමන්ට අවශ්‍ය සියලුම දේවල් මුළුමනින්ම සපුරාගත නොහැක. කාටද පුළුවන් සියලු ආසාවල් සියලු උමනාවන් ඒ ආකාරයෙන්ම සපුරා ගන්න? ඔබට මට කාටවත් බෑ. ඇයි? යම් උවමනා සපුරා ගන්නා විට අසීමිත විවිධත්වයකින් යුතු තවත් උවමනා ඒ පසුපස හඹා එනවා එකකට එකක් එකිනෙක. අවශ්‍යතා ධූරාවලියත් ඔබට මතකයි. ඒ ධූරාවලිය තුල අසීමිත විවිධත්වයකින් යුතු උවමනා. හිඟකම පිළිබඳ ප්‍රශ්න හේතුවෙන් සීමිත සම්පත් කාර්යක්ෂම බෙදා වෙන් කර ගැනීම සඳහා බෙදා වෙන් කර ගැනීම කියන වචනෙට තව වචනයක් දෙන්න. මේ තියෙන්නේ තෝරා ගැනීම. ඔයා තෝරා ගැනීම කියන වචනෙන් යෙදුවත් කිසි ගැටලුවක් නැහැ. ඒ තෝරා ගැනීමේ තීරණ වූ කලී විකල්ප අතරින් ඔන්න වචනේ තේරීම් කිරීම පිළිබඳවයි. තේරීම් විකල්ප අතරින් තේරීම්. අන්න එහෙනම් හිඟකම කියන ප්‍රශ්නේ තෝරා ගැනීම හා සම්බන්ධ වෙන හැටි.
පුද්ගලයන් හෝ සමාජයේ හෝ මෙලෙස තේරීම් කරන විට තේරීම් වචනේ නැවත නැවතත් එනවා තේරීම් කරන විට තෝරා ගන්නා විට උමනා සීමිතයි විකල්ප ප්‍රයෝජන සහිත සම්පත් සීමිතයි ඒ සීමිත සම්පත් රසීමිත උමනා අතර බෙදා හරිදී සියලු දේ වදා ගන්නට බෑ ප්‍රමුඛතාවය මත තෝරා ගන්න සිද්ධ වෙනවා තේරීම් කවරක් හෝ තෝරා ගනු ලැබුවද බලන්න තෝරා ගැනීම කියන වචනේ නැවත නැවත එන ලස්සන උත්තරේට ඒකයි මම මුලින් මේ වචනේ පෙන්නලා ආවේ දෙන්න ඒ වෙනුවට තව එකක් තෝරා ගැනීමට හැකියාව තිබුණි ඔබට අද හැමදාම මම කියනවා මේ උදාහරණේ අද මේ පාඩම මේ විදිහට ඉගෙන ගන්න කාලය වෙන් කරන්නට සිද්ධ වුණා තෝරා ගැනීම ඒ වෙනුවෙන් ඔබට ඒ කාලය තුල කළ හැකිව තිබු බොහෝ දේ අහිමි වුණා කැප කළා ඒ ආවස්තික පිරිවැය තුනී කරනවා මෙතන ඔබට හැම මොහොතෙම හිතෙනවා මේ තමයි කරගන්න තිබුණු හොඳම තෝරා ගැනීම හොඳම තෝරා ගැනීම හොඳම තෝරා ගැනීම තෝරාගත්තේ නැත්නම් ඔබ අතාරින්නේ හොඳම දේ වඩා හොඳම දේ තෝරගන්න එවිට ඔබට අතාරින්න වෙන්නේ ඊට වඩා අඩුවෙන් හොඳ දේ ඒක ආවස්තික පිරිවැය තුනී කරගන්න හේතුවක් බැරි වෙලාවත් හොඳම දේ අතහැරලා ඊතරම් හොඳ නැති දේ ඔබ තෝරගත්තොත් ඔබ විශාල අකාර්යක්ෂමතාවයක විශාල අනවශ්‍ය අවස්ථික පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා කොටින්ම මේ වෙලාවේ මේ පන්තියට සම්බන්ධ නොවි ඔබ වෙනත් පන්තියකට සම්බන්ධ වුණා නම් ඔබ කැප කරන්නේ මේ පන්තිය කොහොමද එතකොට එහෙම අවස්ථාවක් අතහැරියා නම් කැප කරා නම් ආවස්තික පිරිවැය ඔබ නිවැරදිම තෝරා ගැනීම කර තිබෙනවා ඒ නිසා ඒ සතුටින් ඔබ ආවස්තික පිරිවැය තුනී කරගෙන තිබෙනවා ඒ සතුටින් ඔබේ මේ තෝරා ගැනීම පිළිබඳ සතුටු වෙමින් පිළිතුර හොඳින් ග්‍රහණය කරගන්න මුල ඉඳන් ආපහු කියවලා බලමු පුද්ගලයන් හෝ සමාජය තනිව හෝ පවුලක් කුටුම්බයක් වශයෙන් එකතු වෙලා සාමූහිකව ගන්නා ලබන තීරණ මේ කියන්නේ පුද්ගලයන් හෝ සමාජය හෝ මෙලෙස තීරීම් කරන විට ඔවුන් කරනුවේ පවත්නා විකල්ප අතරින් විවිධ අවස්ථා අතරින් තීරීම් කිරීමයි කවරක් හෝ තෝරා ගනු ලැබුවද මොනව තෝරගත්තත් අර ආර්ථික පද්ධතියට හරි කුමක් කොපමණ කෙසේ කා සඳහා නිපදවීමට තෝරා ගත්තා වුණත් පුද්ගලයෙක් වේවා සමාජයේ වේවා ආර්ථික පද්ධතියක් වේවා තෝරා ගනු ලැබුව විට ඒ වෙනුවට තව එකක් තෝරා ගැනීමට තිබූ හැකියාව කැපකිරීමට සිදු වෙනවාමයි අත්හැර දැමීමට මේ අනුව තේරීම් අවශ්‍යයෙන්ම කැපකිරීමක් ලෙස පෙන්වා දිය හැකි තේරීම තුලින් මතු වෙන්නේ කැපකිරීම කිසිදු කැපකිරීමකින් තොරව තෝරා ගැනීමක් නැහැ තෝරා ගන්නවා යනු කැපකිරීම උපදිනවාමයි ධන ආවස්තික පිරිවැය විකල්ප අතරින් තේරීමක් කරන සෑම අවස්ථාවකම කැපකිරීමක් හට ගැනීම නොවැළැක්විය හැකි වැළැක්විය නොහැකි නොවැළැක්විය හැකි කැපකිරීම වැළැක්විය නොහැකි නොවැළැක්විය හැකි කියන්නේ ඒකම තමයි භාෂාවේ ප්‍රයෝගය ඒ යෙදුම ඒක හරියට බලන්න නිවැරදි වචනේ ඊළඟ ප්‍රශ්න. දැන් නම් එකම ප්‍රශ්නේ නැවත නැවත එනවා වගේ දැනෙන නැති නේද? එහෙම තමයි. ඒකනේ මම ප්‍රශ්න උත්තර කරන්නේ. ඒකයි ප්‍රශ්න උත්තර කරන්නේ. එකම ප්‍රශ්නේ නැවත නැවත එනවා වගේ දැනෙනවා. කොච්චර සමීපද දැන් විෂය විභාගේ. නිෂ්පාදන හැකියාව මායි වක්‍රයක් මගින් පහත සංකල්ප පෙන්눔 කරන්නේ කෙසේද? සංකල්ප කිහිපයක් තියෙනවා. එකින් එක ප්‍රශ්නේ පිළිතුරයි පිළිවෙලට ගමු. හිඟකම පිළිබඳ ප්‍රශ්නේ 2020ත් ඇහුවනේ ඒකමනේ කොහොමද මායිම් වක්‍රයේ මතු පිට පීටි ලක්ෂයක් හැර එපිටින් පීටි ලක්ෂයක් තෝරගත්ත මං වෙනින් අකුරක් දැම්ම මේ උත්තරේට ඒවත් ඕනතරම් නිදහස තියෙන ඕන දෙයක් යොදන්න අර ප්‍රාග්ධන භාණ්ඩ පාරිභෝගික භාණ්ඩ වෙනුවට පොර පහසුවෙන් ගත්ත වෙලාවත් ඉතුරුයි තප්පර ගානක් හරි ඔයාට ලියනකොට xy ඕන දෙයක් ලියන්න පුළුවන් නිදහස තියෙනවා
ප්‍රශ්නේ අවශ්‍යම සඳහන් කර තිබුණොත් තිරස් අක්ෂේ රෙදිපිලි සිරස් අක්ෂේ ආහාර කියලා එහෙම එන වෙනවල් තියෙනවා. එතකොට ලියමු. නැත්නම් අපි නිදහසේ බොහොම සරලව සිම්පල් විදියට උත්තරේ ගන්න. ලකුණු හම්බෙන අවශ්‍ය ප්‍රමාණය. n කියන ලක්ෂයෙන් පෙන්වන්නේ හිගකම නිසා අත් කරගත නොහැකි සංයෝගයක්. එච්චරයි. මායිම් වක්‍රයක් ඇඳ බලන්න මූල ලක්ෂයේ බිඳුව ලකුණු කරන්න. ඒවා තමයි හොඳ ස්මාර්ට් විදියට වගේ ෆිනිෂ් එක දෙන උත්තරේ. තිරස් අක්ෂයේ මොකක් හරි නමක් දාන්න. x ඇති y ඇති ab දැම්මත් කමක් නැහැ. එහෙම නැත්නම් බටර් මාගරින් ලිව්වත් කමක් නැහැ. ඔය වචන උරු කරන්න ඉස්සරහට ඒ උදාහරණ අපි නැතර ගන්නවා. ඔයා කැමති වර්ග දෙකක් කන්නාස දෙයක් කමන්නේ. මේ මායිම් වක්‍රයේ මතු පිට අපි පැහැදිලි කරොත් මෙන්න මේ වගේ ලක්ෂයක අපිට පුළුවන් සංයෝගයක් අත්පත් කරගන්න. දැන් මම මේ අඳින තරම්ම සංකීර්ණ ඔබ පිළිතුර අවශ්‍ය නැහැ. මට පැහැදිලි කරද්දි මම මේකේ යම් කටුසටහන් ඒ මතත් නැවත දක්වනවා. ඒක ගැටලුවක් කරගන්න එපා. මේ තියෙන ෆිනිෂ් එක තිබුණාම ඇති උත්තරේට. එහෙම ලක්ෂයකත් සංයෝගයක්, මෙහෙම ලක්ෂයකත් සංයෝගයක් පුළුවන්. නමුත් සම්පත් හිග බැවින් මේ පිටතින් පිහිටි n වැනි ලක්ෂයක් නිපද විය නොහැකි. හිඟකම නිසා අත් කරගත නොහැකි සංයෝගයක් තමයි මේ n කියලා කිව්වේ. ඊළඟ පියවරට යමු. ලකුණයි තියෙන්නේ. ඒක ඉක්මනට යන්නේ. එච්චරයි උත්තරේ. එකකට ලකුණ බැගින්. තව ලකුණක් ගමු. ආවස්තික පිරිවැය කොහොමද පෙන්වන්නේ? අපි කොච්චර කතා කරාද නිපුණතා 1/4 යටතේ මේ ආවස්තික පිරිවැය ගැන. මූලයට අවතල වැඩිවන ආවස්තික පිරිවැය. සරල රේඛා ස්ථාවර ආවස්තික පිරිවැය හැමතැනකම ඔබ දැක්කා මායිම් වක්‍රයේ මතු පිට ගමන් කරනවා. movement along the PPC movement. මතු පිට චලනයක්. මේ මතු පිට චලනය පහළට විය හැකි, ඉහළට විය හැකි. පහළට හෝ ඉහළට වක්‍රයේ මතු පිට කෙසේ ගමන් කළත් එක අක්ෂයකින් දැක්වෙන භාණ්ඩේ වැඩිපුර නිපදවද්දී අනෙක් අක්ෂයෙන් දැක්වෙන භාණ්ඩේ ඒ වෙනුවෙන් කැප කරනවා අන්නාවස්තික පිරිවැය. ඒක පෙන්වන සම්මත ක්‍රමය මෙහිමයි. මායිම් වක්‍රය අඳින්න ලක්ෂ දෙකක් ලකුණු කරන්න. ඒ ලක්ෂ නම් කරත් කිසි ප්‍රශ්නයක් නැහැ. වඩාත් හොඳයි. කවර හෝ ඔබ කැමති අකුරු දෙකක් ලියමු. මම A සහ B මෙතන ලියුවේ. ඔබට කැමති වෙනත් අක්ෂර දෙකක් වුණත් ලියන්නට පුළුවනි. නැත බලමු. මෙතන A අක්ෂයේ තියෙනවා. මෙතන B වෙන්න පුළුවන්. x හා y භාණ්ඩ අරන් තියෙනවා. දැන් x භාණ්ඩේ නිපදවනවා කියන්නේ මේ පැත්තට එන්න ඕන. x භාණ්ඩ නිපදවනවා කියන්නේ මායු වක්‍රයේ මතු පිට ගිහින් පෙන්නමු. හරි. x භාණ්ඩේ නිපදවනවා නම් වෙන්න ඕනේ මෙච්චරයි. A සිට B දක්වා යද්දී x භාණ්ඩේ වැඩිපුර නිපදවනවා මෙච්චරයි. එවැනි y භාණ්ඩේ මෙච්චරක් කැප කරනවා. ඔයදී අපි නැවතත් වෙනත් උපක්‍රමයක් භාවිතා කරමු පෙන්නන්න. මේ බලන්න. ඔයා එක එක විදිහට එක එක මෝස්තර දකින්න. දැකලා මේව හොඳට හුරු පුරුදු වෙන්න. x භාණ්ඩේ වැඩිපුර නිෂ්පාදනය කළොත් ඩෙල්ටා x ප්‍රමාණයක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රමාණය. ඒ වෙනුවෙන් දුවේ පුතේ ඔබට සිද්ධ වෙනවා මායු වක්‍රයේ මතු පිට පහළට ගමන් කරද්දී y භාණ්ඩේ මෙන්න මෙච්චරක් කැප කරන්න. මේ තියෙන්නේ ඩෙල්ටා y ප්‍රමාණය. මතකනේ අර සූත්‍රයේ ගණනය කරන කැප කරන ප්‍රමාණය තමයි ඉහළින් තියෙන්නේ. ලවයේ හැටියට ඉරට උඩින් කියලා කියන්නේ කෙටියෙන් කමක් නැහැ. කැප කළ ප්‍රමාණය බෙදනවා වැඩිපුර නිපදවන ප්‍රමාණයෙන්. දැන් x වැඩිපුර නිපදවන්න කැප කරනවා y මෙච්චරයි. x නිපදවීමේ ආවස්තික පිරිවැය කැප කරන y ප්‍රමාණය බෙදනවා වැඩිපුර නිපදවන x ප්‍රමාණයෙන්. ඔබේ පිළිතුර අනිත් පැත්තට ලියන්නත් තිබුණා. මේ සියලු ඊතලවල දිශාව අපි අනිත් විරුද්ධ පැත්තට දාලා බලමු. ඒතර ඔබට පසුව දැක්වෙන පේලියේ සටහන. මේ දෙවිදියම ලියන්න අවශ්‍යත් නැහැ. ඔබ මෙයින් එක විදියක් ලිව්වත් ඇති. රයිට්. අපි බලමු මෙහෙම. අපි නැවත අනිත් පැත්තට ගමන් කරලා බලමු. ඔබට තිබුණා මේ B සිට C දක්වා යන්න. එහෙම නැත්නම් ඔබ පටන් ගන්න අක්ෂරය ඔබ කැමති ලස්සට වෙනත් විදිහට ගන්න තිබුණා. C සිට D දක්වා ගමන් කරා. එහෙම හිතමුකෝ. මායිම් වක්‍රයේ මතු පිට මම මේ පිටතින් පෙන්නන්නේ මෙන්න මේ ගමන් මාර්ගය. ඒ මායිම් වක්‍රයේ මතු පිට ඉහළට ගියා නම් ඔබට පැහැදිලි මෙන්න මෙහෙම දෙයක්. මොකක්ද? y භාණ්ඩේ වැඩි කරනවා. මෙන්න මෙච්චරක්. ඩෙල්ටා y ප්‍රමාණයෙන්. නැවත බලන්න. නැවත නිරීක්ෂණය කරන්න. y භාණ්ඩේ වැඩි කරනවා. ඩෙල්ටා y ප්‍රමාණයෙන්.
ඒ වෙනුවෙන් x භාණ්ඩය කැප කරනවා ඩෙල්ටා x ප්‍රමාණයක්. කැප කරනවා ඩෙල්ටා x ප්‍රමාණයක්. අන්න කැප කරන ප්‍රමාණය ලවය හැටියට උඩින් ලිව්වා වැඩිපුර නිපදවන ප්‍රමාණය y. මේ ධන ඍණ ලකුණු මේ වගේ දැම්මට කිසි ගැටලුවක් නැහැ. වරදක් නැහැ. ඒක අඩුපාඩුවක් නැහැ. ඍණ සහ ධන ලකුණු නොලියුවත් එතනදි ගැටලුවකුත් නැහැ. ඔබ හරියට මෙතන ලියනවනේ x නිපදවීමේ ආවස්තික පිළිවෙල. එහෙනම් x වෙනුවෙන් කැප කරේ y. ඒ නිසා ඒක පිළිතුර නිවැරදිව බාර ගන්නවා. y වෙනුවෙන් කැප කළේ x. ඉතින් වඩා හොඳයි මෙහෙම ලියන එක. හැබැයි එතනදී නොමග යන්න එපා. ඔබ සංඛ්‍යාත්මකව ගණනය කරොත් ඍණාගයක් බෙදීම ධනාගයක් නිසා පිළිතුර ඍණ කියලා හිතලා ආවස්තික පිළිවෙල ඍණ නැහැ. ඒක ආර්ථ විද්‍යාවේ සංකල්ප නෙමෙයි. ඒ සංඛ්‍යාත්මකව ගණනය කරපුවම එන ඍණාගයක් ගැන නෙමෙයි මෙතන කියන්නේ. මේ දැන් කීප වතාවක් මේක කියලා අවධාරණය කරා. මං මේ ඍණ දර දාලා තියෙන කැප කරනවා කියන්නේ අඩු වෙනවා, වැඩියෙන් නිපදවනවා කියන්නේ එකතු වෙනවා. ඒ වචනේ අදහස, ඒ යන දිශාව, ඒ රටාව එතන පෙන්වුවේ කොහොම කළත් x භාණ්ඩේ වැඩිපුර නිෂ්පාදනය කළත් y භාණ්ඩේ වැඩිපුර නිෂ්පාදනය කළත් ඒ වෙනුවෙන් කැපකිරීමක් පවතිනවා ආවස්තික පිළිවෙලක්. ඒ නිසා නැවත අවධානය යොමු කරන්න ලැබෙන පිළිතුර ඍණාගයක් කියලාම සංකල්පය හිතන්න එපා. ඒ මූර්තගයක් ධනාගයක්. මෙතන එච්චර දුර ගිහිලා නැහැ. මේ එක ලකුණකට මෙච්චර වෙලා කියලා දුන්නේ. දැන් වැඩිිනුත් එක්ක කියලා දුන්න. මොකද මේ පියවර අපිට කලින් අවුරුද්දේදී මුණ ගැහුනේ නැති නිසා. සිද්ධාන්තවලදී අපි කතා කරා. මම සිද්ධාන්තවලදී කතා කරා කියන්නේ නිපුණතා අංකිකේ පාඩම ගන්නද කියලා දුන්නා. මේ හරියටම පුනරීක්ෂණයක් වගේනේ. ඔයාලගේ භාෂාවෙන් නම් තියරි ඔක්කොම කරලා තියෙන්නේ. දැන් මේ රිවිෂන්, රිවයිස්, රිපීට් බලමු. රිපීට් නැවත නැවත කියලා දෙනවා. ඊළඟ ආවස්තික පිළිවෙල පෙන්වන්නේ කොහමද? සරලයි පිළිතුර මායු වක්‍රයේ මතු පිට ගමන් කරන බවක් පෙන්වනවා. එක අක්ෂයක් තෝරගන්නවා. මේ පිළිතුරු පේලි දෙකම ලිව්වට කමක් නැහැ. එකක් ලිව්වත් සම්පූර්ණ ලකුණු ප්‍රමාණවත් ලැබෙනවා. මෙවැනි ප්‍රශ්නේ මේ පිළිතුර ලැබෙන නැවතත් ඉදිරියේදී ආයෙත් මුණ ගැහෙනවා. ඒකයිනේ කියන්නේ මේ ඔබත් සමග මම පාඩම් කරනවා. ඔබ මගෙත් සමග පාඩම් කරනවා. මාත් සමග ඔබ පාඩම් කරන එක මේ කරන්නේ ඔබට හොරෙන් මම ඔබ පාඩම් කරවන්න පටන් ගන්න තියෙන්නේ. මේ හොඳටම ඇති. අමුතුවෙන් පාඩම් කරන්න දෙයක් නැහැ. මතක තියාගන්න කෙටි සටහන ඔයා සකස් කරගන්න. ආර්ථික පසුබැස්මක් මේ කඩාවැටීමක් ඩික්ලයින් බිඳ වැටීමක් නෙමෙයි. ආර්ථිකයේ తాවකාලිකව ඇතිවන පසුබැස්මක්. මතු පිට ලක්ෂයක සිට ඇතුළත ලක්ෂයක් දක්වා ගමන් කරනවා. ඔබ වඩා සුදුසුයි ඒ වගේ තැනකදී ඔබ කැමති කවර හෝ සංකේත දෙකක් මේ වගේ පෙන්වන එක. ඒ සිට B දක්වා. මෙහිම වාක්‍ය ලියන්නත් ඕන මේ ලකුණ ගන්න. ලියලා ප්‍රස්තාරේ අඳින්න නැතුව හිටියත් සම්පූර්ණ ලකුණු නැහැ. ප්‍රස්තාරේ ඉඳලා මේ වගේ ලියන්නේ නැතුව හිටියත් ඒත් සම්පූර්ණ ලකුණු ලැබෙන්නේ නැහැ. අවධානය මතක තියාගන්න. රචනා නෙමෙයි කරුණු. බලමු. නිෂ්පාදන හැකියාව වක්‍රයේ ඇතුළත පිහිටි ලක්ෂයක් දෙසට ගමන් කරයි. වක්‍රයේ මතු පිට ගමන් කළොත් ආවස්තික පිළිවෙලක් තියෙනවා. මේ ඇතුළත ලක්ෂයේ දෙසට එද්දී මෙතන ඊට වඩා වෙනස් තත්වයක් අපි ළඟ පියවරට යමු. පසුබැස්ම හරි. දැන් අපි ළඟ ආර්ථික වෘද්ධිය භාණ්ඩ දෙවර්ගයේම මේ වෘද්ධිය පෙන්වද්දී ඔබට විකල්ප රූප සටහන් කීපයක් තියෙනවා දක්වන්න පුළුවන්. මෙතනදී x භාණ්ඩයේ දැක්වෙන අක්ෂයත් ස්ථිරස් අක්ෂය, y භාණ්ඩයේ දැක්වෙන අක්ෂය සිරස් අක්ෂයත් දෙකෙන්ම වක්‍රය පිටතට තල්ලු වෙලා. ඒ කියන්නේ රටේ නිෂ්පාදන ධාරිතාවය වැඩි වෙලා සම්පත් සම්භාරයේ සම්පත් පරිමාව සම්පත් ඵලදායිතාවේ ඒ ගුණාත්මක බව තාක්ෂණය මේ කරුණු වැඩිවීමක් තුළින් ඉකොනොමික් ග්‍රෝත් ආර්ථික වෘද්ධිය ඉකොනොමික් ග්‍රෝත් ආර්ථික වර්ධනය ප්‍රමාණාත්මකව රටේ නිෂ්පාදිතය වැඩි වෙලා සම්පත් සම්භාරයේ පරිමාව සම්පත් ඵලදායිතාවේ ගුණාත්මක බව නිෂ්පාදන තාක්ෂණයේ වැඩි දියුණුවීමක් මේ පසුපස ඉන්නවා. නිෂ්පාදන හැකියාව වක්‍රයේ දකුණට විතැන් වේ කියලා වාක්‍යයක් ලියන්න එතන ප්‍රස්තාර විතරයි මෙතන දීලා තියෙන්නේ.
ඒකට විකල්ප පිළිතුරු විභාගෙදී මෙහෙම පිළිගන්නවා. ඔබ ඇතැම් විට මේ ආර්ථික වර්ධනය ඔබට දැනුණා නම් ආර්ථික එක්තරා අංශයකට එක්තරා දිශාවකට පමණක් වෙච්ච වැඩිවීමක් හැටියට ඔබ එහෙම තර්ක නිදහස් තියෙනවා. සම්පත් සම්භාරය වැඩි වී තිබෙන්නේ සම්පත් පරිමාව සම්පත් ඵලදායිතාව වැඩි වෙලා තිබෙන්නේ සම්පත් තුළ ගුණාත්මක බව තාක්ෂණයේ වැඩි වෙලා තියෙන්නේ X භාණ්ඩය සඳහා විතරක් යොදාගත හැකි පරිදි කියලා හිතන්න මේ පැත්තේ Y භාණ්ඩය සඳහා අදාළ සම්පත් තුළ කිසිම වැඩිවීමක් ගුණාත්මක හෝ ප්‍රමාණාත්මක හෝ තාක්ෂණය උනේ නමුත් අලුත් තාක්ෂණයක් සොයා ගන්නවා X භාණ්ඩය සඳහා පමණක් ගැලපෙන මේ තේ මේ පොල් නම් පොල් පර්යේෂණ ආයතනයේ සොයා ගන්න නව තාක්ෂණික යෙදුමක් නිසා පොල් වලට දාන පෝර තේ වලට දාලා හරියන්නේ නැහැ නේ. ඒ නිසා අපි හිතමු පොල් පර්යේෂණ ආයතනයේ සොයා ගන්නා නව තාක්ෂණයක් නිසා ලංකාවේ පොල් වතු වල ඵලදාය වැඩි වුණා. નિසර වතු සරු වෙලා පොල් ත්‍රිකෝණේ පොල් තැපීසීමක් වගේ ව්‍යාප්ත වුණා කියලා හිතමු. හොඳයි. දැන් මේ අනිත් පැත්ත. මෙතන අරන් තියෙන්නේ X භාණ්ඩය සඳහා සම්පත් සම්භාරය පරිමාව ඵලදායිතාව ගුණාත්මක බව තාක්ෂණය X සඳහා පමණක් මේ Y සඳහා යෝග්‍ය සම්පත් සම්භාරය පරිමාව ඵලදායිතාව ගුණාත්මක බව තාක්ෂණයේ දියුණු වීම. දැන් ඔබට නිකන් මම සරඹ කරනවා වගේ වචන තුනක් කියනකොට ඒ පසුපස්සේ තවත් වචන දෙකක් කියවුණා. සම්පත් සම්භාරය කියද්දි මම කියනවා සම්පත් පරිමාව අර්ථය තේරුම් ගන්න. සම්පත් සම්භාරය කියලා කියන්නේ ප්‍රමාණාත්මක බව. භූමිය නම් ඒ වර්ග ප්‍රමාණය, ශ්‍රමය නම් ශ්‍රම බලකාය, ප්‍රාග්ධනය නම් තියෙන අර මූර්ත වත්කම් වල ප්‍රමාණය, ව්‍යවසායකත්වයේ හැකියාව. ඵලදායිතාව කියන්නේ එහි ක්වොලිටි ගුණාත්මක බව, ක්වොන්ටිටි ක්වොලිටි ගුණාත්මක බව. ඵලදායිතාව කියන්නේ තාක්ෂණයේ ඒ දෙකටම උදව් වෙන ටෙක්නොලොජි තාක්ෂණය. එහෙනම් මේ එක අක්ෂයක් සඳහා පමණක් මේ විදිහට වෙන්නත් පුළුවන්. කලින් රූප රාමුව අපි පෙන්වුවා වගේ අක්ෂ දෙකම සඳහා වෙන්නත් පුළුවන්. මේකේ මූලික හැඳින්වීම අපි සිද්ධාන්තවලදී ඇත්තටම කතා කරා. දැන් විභාගේ ප්‍රශ්නයක් කරන් ඒ නැවත කතා නොකරන්නම ඉවරයක් කරමු. ඉවරයක් කරගෙන යන් ආපහු අපි ඉස්සරහට එන්න නැවත ආපස්සට යන්න ඉඩ තියන්න ඕනේ නැහැ. ඒතර මේ ප්‍රශ්නෙට ලකුණු එතනින් ලැබුණා. මේ ඊළඟ ප්‍රශ්නේ රෝම ඉලක්කම් 4. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත ඇති මතු පිට තිබෙන භාණ්ඩ සංයෝග කවර හෝ ලක්ෂයක් ඉතින්ම වාගන්න මම රූප සටහන අඳලා පෙන්නන්න. ඉතල ප්‍රශ්න වල ගන්න. නිෂ්පාදන කාර්යක්ෂමතාව පෙන්눔 කළද සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව පෙන්눔 කෙරෙන්නේ ඉන් එක භාණ්ඩ සංයෝගයකින් පමණක් වන්නේ ඇයිදයි පැහැදිලි කරන්න. දැන් ඔබට වෙලාව දෙනවා ඔබේ වෙලාව අරගෙන ප්‍රශ්න කියවන්න. මොකද මගේ වෙලාව ඔබට තරමක් වේගෙ වැඩි වෙන්න පුළුවන්. දුවගේ පුතාගේ වෙලාව අරන් මේ ප්‍රශ්න කියවන්න මේකේ වචන ගොඩාක් තියෙනවනේ. හොඳයි. හිමින් සිරිය කියවන්න. මං එකවරක් මනසින් කියවනවා හිමින් ඔබත් කියවන්න ඒ වේගයෙන් වෙලාව දෙනවා. හරි බලමු. කඩා බෙදා වෙන් කරගන්න මෙතන තියෙන වචන ටික. නිෂ්පාදන කාර්යක්ෂමතාව. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව. එතරම් වචන දෙකක් ආවා. දැන් ඒ දෙකෙන් මොකද්ද අදහස් කරන්න කියන එක අපි සංකේත වශයෙන් බලමු. මං ඊටාම සරල සහැල්ලු රූප සටහනක් ඉක්මනින් අඳින්නම්. මේක වක්‍රයක්. මෙන්න තව වක්‍රයක් දැක්කනේ දැන් 3 වෙනි 4 වෙනි 5 වෙනි 6 වෙනි වතාව මේ අඳින්න. මේ ඕනම ලක්ෂයක් දුවේ පුතේ මායිම් වක්‍රයේ මතු පිට පීඩන ඕනම ලක්ෂයක් පුතේ දුවේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ හරි. හැබැයි
මේ සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවය තියෙන්නේ එයින් 1 ලක්ෂයක පමණයි. ඒකයි මේ ප්‍රශ්නේ. දැන් ප්‍රශ්නේ තව වතාවක් කියවලා තේරුම් ගන්න. ජීවිතේටම ආයේ මේ ප්‍රශ්න කියවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට බලමු මගෙත් එක්ක කියවමු. නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය මත ඇති සියලු සංයෝග මේ තියෙන එක් සංයෝග ඒ සියලු සංයෝග නිෂ්පාදන කාර්යක්ෂමතාව පෙන්눔 කරයි. ඔව් ඇයි මේ සෑම ලක්ෂයක්ම මතු පිට පිහිටි සෑම ලක්ෂයක්ම product efficiency පූර්ණ සේවා නියුක්තිය පූර්ණ නිෂ්පාදනයේ ඒ දෙකම සහිතයි. මෙන්න මේ අන්තයේ වේවා මෙතන තියෙන අන්තයේ වේවා ඒ අන්ත දෙක අතර තියෙන කවරෝ ලක්ෂයක් product efficiency නිෂ්පාදන කාර්යක්ෂමතාව full employment full production දෙකම තියෙනවා. ඔක්කොම තියෙනවා. හැබැයි මේක තැනක් සමහර විට සමාජයේ දෙන්න දෙපැත්තේ සමාජයේ පොදු කැමැත්ත නියෝජනය වෙන්නේ නැහැ. මතකද අදිසැපේම නිකන් වචන අහන්න බඩු ඉතුරු වෙලා අහක යනවා විකුණ ගන්න බැරුව නරක වෙලා ගඟට මුද්‍ර දාන්න වෙන්නේ. සම්පත් නාස්තියක් කාර්යක්ෂම බෙදා හැරීමක්ද නැහැනේ. අනවශ්‍ය තරම් සම්පත් බෙදලා නිෂ්පාදනයේට ඕවර් එහෙම කියන්නේ වැඩි නරක වෙනවා විකුණ ගන්න බෑ ගන්න කෙනෙක් නැහැ. සම්පත් බෙදීම කාර්යක්ෂමයි. මේ බලන්න ඊළඟට මිනිස්සු පෝලිං වල වද වෙනවා බහන්න නෑ නිෂ්පාදන මදි. සම්පත් ප්‍රමාණවත් පරිදි වෙන් කරලාද නෑ. කෝ පූර්ණ සේවා නියුක්තිය නෑ. කෝ පූර්ණ නිෂ්පාදනය නෑ. එහෙමනම් මේ පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි තියෙන්න ඕනේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය සහිත වෙන්න ඕනේ. සමාජයේ සියලු දෙනා කැමති එකම එක තැන අන්න එතන තමයි සියලු දෙනා සතුටු වෙන්නේ. සියලු දෙනාගේ මනාපේ එකගත්වයේ කැමැත්ත වර්ණය තෝරා ගැනීම සමාජ වර්ණය. right දැන් අපි යන් රූප සටහන් ඇඳලා දෙන්න. ඉස්සලා කියෝ. දැන් හොඳටම පැහැදිලි ඔබට. බලන්න අවුරුදු දෙකක ප්‍රශ්න කරද්දි මුළු විෂය නිර්දේශයේම නැවත කතන්දරයක් වගේ මතක් වෙන ලස්සන නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රයේ මත ඇති සෑම ලක්ෂයක්ම නිෂ්පාදන කාර්යක්ෂමතාව පෙන්눔 කරයි නැතුව නිෂ්පාදන කාර්යක්ෂමතාව පෙන්눔 කරනවාමයි. එනම් පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනයේ සමන්විතයි. දැන් නම් කටපාඩම් වගේ නේද? ඔව්. හොඳටම පත්‍යම් වෙලා තියෙන දැන් මේ සංකල්ප බලමු. මෙවැනි සංයෝගයන් යටතේ එක් භාණ්ඩයක් නිෂ්පාදනය අඩු නොකොට අනික් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරගත නොහැක. අපි නිපුණතාවයේ සිද්ධාන්ත වචන ඉගෙන ගද්දිත් මේ දේ කතා කරා. සියලු සම්පත් යොදවලා තියෙනකොට එක දෙයක් වැඩි කරන්න නම් වෙනත් දෙයක් අඩු කරන්න වෙනවා. මායිම් වක්‍රේ මතු පිට ගමන් කරන්න සිද්ධ වෙනවා. බලමු. ඒව ගමන් කරන්න සිද්ධ වුණාට වැඩක් නැහැ. සමාජයේ කැමති සංයෝගයේ දක්වා ගමන් කළේ නැත්තම් ඒකත් පෙන්වන්න ඉඳලා. අවම යෙදවුම් පිරිවැයක් යටතේ උපරිම නිමැවුමක් සදා අවම යෙදවුම් පිරිවැයක් පවතින තත්ත්වයයි මේ කඩලා තියෙන එකම අදහස දෙවිදියට කියනවා. අවම යෙදවුම් පිරිවැයක් යටතේ උපරිම නිමැවුමක් හෝ උපරිම නිමැවුමක් සදා අවම යෙදවුම් පිරිවැයක්. අර ඉන්පුට් අවුට්පුට් කියලා මම පෙන්වුවේ නිපුණතාවයේ මුලදී උගන්වද්දි. හරි මෙන්න මේ විදියට මතකයිද? ඉන් අවුට් කියලා අපි පෙන්නුවා. යෙදවුම් සහ නිමැවුම්. යෙදවුම් 10කින් නිමැවුම් 20ක් ගත්තොත් ඵලදායීතාව 2යි. ඉතින් මෙතන කියනවා මේ ඵලදායීතාව වැඩි කරගන්න පුළුවන් තරම් උත්සාහ කරන්න ඕන. මෙක්කෝ මේ යෙදවුම් අවම කරන්න ඕන. අපි හිතමු මේ 20ක් නිමැවුම ගන්න යෙදවුම් ප්‍රමාණය 20ක් යෙදවුම් නිමැවුම් ලබා ගන්න යෙදවුම් ප්‍රමාණය 10ක් නම් සාමාන්‍ය ඵලදායීතාවය 2යිනේ. මේ නිමැවුම 20ම තියාගන්නවා යෙදවුම් අඩු කරලා 5 දක්වා. එතකොට සාමාන්‍ය ඵලදායීතාවය 2 සිට 4 දක්වා වැඩි වුණා. තව විදිහක් තියෙනවා. දැන් මේ වාක්‍යයෙන් හොයාගන්නකො මේ සූත්‍රයේ කොතනද තියෙන්නේ කියලා. උපරිම නිමැවුමක් සඳහා අවම යෙදවුම් පිරිවැයක් තමයි මේ පෙන්වන්නේ. හරි. මේ 20 ලබා ගන්න යොදවන යෙදවුම් අඩු කරා. ඊට පස්සේ අපි මෙහෙම හිතමු. පටන් ගමුකෝ මේ තිබිච්ච විදිහට 20යි 10යි කියලා. මේ යෙදවුම් ප්‍රමාණය මෙහෙම තියාගෙන නිමැවුම අපි 40 කළා. උත්තරේ කීයද? 4යි. එහෙනම් මේ නිමැවුම් අනුපාතය වැඩි කරගන්න පුළුවන් එකක්
හරේ සංඛ්‍යාව කුඩා අඩු කරනවා යෙදහුම් අඩු කරනවා ලවය නිමැවුම එහෙම තියාගෙන එහෙම නැත්නම් ලවය වැඩි කරනවා නිමැවුම හරය එහෙම තියාගෙන යෙදවුම්. ඔය සංඛ්‍යාත්මක සූත්‍රය. ඕක වැටහෙන්නේ නැද්ද? ඕක පැහැදිලි. දැන් අපි බලමු නිෂ්පාදන හැකියාව වක්‍රය මත ඇති සෑම ලක්ෂයක්ම නිෂ්පාදන කාර්යක්ෂමතාව පෙන්눔 කරයි. නැවත කියලා දෙනවා. එනම් පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනයෙන් සමන්විතයි. අපි දන්නවා ඒ බව. මෙවැනි සංයෝගයක් යටතේ නැවත වතාවක් එක් භාණ්ඩයක නිෂ්පාදනය අඩු නොකොට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනය වැඩි කරගත නොහැක. ඒ කියන්නේ මෙන්න මේ දේ දුවේ පුතේ මේ බලන්න තව එක වතාවක්. මේ කරන් නිෂ්පාදනය කියා වක්‍රය x වැඩි කරන්න නම් y අඩු කරන්නම සිද්ධ වෙනවා. මේ දිශාවට ගමන් කරද්දී x වැඩි කරන්න y කැප කරන්නම වෙනවා. මොකද මේ මායිම් වක්‍රයේ මතු පිට යද්දී හැබැයි අතුරු කතාවක් මේ බලන්න මායිම ඇතුළත ලක්ෂයක ඉඳලා මේ වගේ ආවනම් කැප කරන්න වෙන්නේ zero opportunity cost ආවස්තික පිරිවැය ශුන්‍යයි. උණ උපයෝජනයක ඉඳලා පූර්ණ උපයෝජනය දක්වා ආවා. භාවිතය අඩුවෙන් තිබිලා හොල්ම තැනකට ආවා. දැන් මෙතන කියන්නේ නිෂ්පාදන කාර්යක්ෂමතාවයේ ඉන්නකොට එක සංයෝගයකින් තව සංයෝගයකට යන්න බෑ. එක දෙයක් වැඩි කරන්න බෑ. අනිත් දේ කැප නොකර වැඩි කරන්න පුළුවන් අනිත් දේ කැප කරලා. ඒකයි මේ කියන්නේ. පූර්ණ සේවා නියුක්තිය සහ පූර්ණ නිෂ්පාදනයේ සමන්විතයි. එවැනි සංයෝගයක් යටතේ එක් භාණ්ඩයක් නිෂ්පාදනයේ අඩු නොකොට අනෙක් භාණ්ඩයේ නිෂ්පාදනයේ වැඩි කරගත නොහැක. මායිම දිගේ පහළට ගියොත් සිරස් අක්ෂයෙන් දැක්වෙන භාණ්ඩය කැප කරනවා. මායිම දිගේ ඉහළට આવොත් තිරස් අක්ෂයෙන් දැක්වෙන භාණ්ඩය කැප කරනවා. හොඳයි. දැන් එහෙත් මෙවැනි කාර්යක්ෂමතාවයක් පැවති පමණින් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයද පවතින්නේ යැයි තීරණය කිරීමට නොහැකි. මායිම් වක්‍රයේ මතු පිට පිහිටි පමණින්ම එය සම්පත් කාර්යක්ෂම බෙදුවාම යැයි කිව නොහැකි. හොඳයි. අවධාරණයෙන් අහගන්න. එක් එක් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා දරන ආන්තික පිරිවැය ඇඩිෂනල් අමතර පිරිවැය. දැන් වචනේ ටික ටික අපිට සමීප වෙලා ඉදිරියට යමු. එකක් නිෂ්පාදනය කරද්දී තව තවත් එකිනෙක නිෂ්පාදනය කරද්දී ඒක එකක් එකිනෙක අලුතින් අමතරව ඇඩිෂනල් මාජිනල් ආන්තිකව නිෂ්පාදනය කරද්දී දරන්න වෙන අමතර ඇඩිෂනල් අතරමැද අමතර පිරිවැය තමයි ආන්තික පිරිවැය. දැන් වචනේ හොඳටම හුරුයි බලමු. ඒ වචනේ අරන් ආයම් මුලින්ම බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව පවතින්නේමයයි තීරණය කිරීමට නොහැකි. නිෂ්පාදන කාර්යක්ෂමතාව තිබූ පමණින් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාව විශ්වාසයෙන්ම කියන්න බැහැ වෙයි කියලා. එක් එක් භාණ්ඩේ නිෂ්පාදනය කිරීම සඳහා දරන ආන්තික පිරිවැය. දැන් තව වචනයක් එනවා මගදී. ඔළුවට ගන්න මොකද්ද වචනේ කියලා. දැන් එය පරිභෝජනය කරන පාර්ශවයේ ආන්තික ප්‍රතිලාභ වලට සමාන වන නිමැවුමේදී එක ඒකකයක් නිපදවන්න යන අමතර වියදම ඒ ඒකකයේ පරිභෝජනයෙන් ලබන අමතර තෘප්තිය ප්‍රතිලාභයට සමාන නම් සමාජ වර්ණය හරියටම ගැලපෙනවා. දෙන්නටම සාධාරණයි. නිෂ්පාදක එකක් අලුතෙන් නිපදවන්න වැය කරන වියදම තමයි පාරිභෝගිකයන්ගෙන් අමතරව අය කරන්න. එයාට කියනවා මට තව එකක් හදන්න මෙච්චරක් වියදම යනවා. ඔයා මට මේ මුදල දෙන්න. ඒක පාරිභෝගිකයා බලනවා කොච්චර සාධාරණද. හරි. මම ඔයාට ඒ සල්ලි දෙන්නම්. තව එකක් මට දෙන්න. ඒක හදන්න යන වියදම මන් දෙන්නම්. ඒතර නිෂ්පාදකයා මෙතන ලොකු ලාභ කුට්ටියක් බදා ගන්න එක නෙමෙයි කරන්නේ. අපිට මතු පිටින් පෙර දෙමේ මේක අපි ගැඹුරට විශ්ලේෂණය කරන ඉස්සරහට සිද්ධාන්ත වශයෙන්. අපි හිතමු ඔබ කාගෙන් හරි වැඩ ගන්නවා පැය දෙකක්. ඒ පැය දෙකට ගෙවනවා රුපියල් 4000. තව පැයක් වැඩ ගන්නවා. අමතර පැයක්. එයා කියනවා මම තව පැයක් වැඩ කරොත් මට එහා පැත්තෙන් රුපියල් 1000ක් හම්බ වෙනවා. එහෙනම් මට ඒ රුපියල් 1000 දෙන්න. මම තව පැයක් වැඩ කරන්න.
ඒ කොච්චර සාධාරණද? ඔබ කියනවා ආකමක් නැහැ. ඔයා අපේ වැඩනකොට එහා ගෙදර වැඩ කරොත් ඔයා රුපියල් 1000ක් හම්බ වෙනවනේ. ඒ 1000 අපි වලට දෙන්නම්. ඔයා අපේ ගෙදර වැඩ කරන්න. මේ වැඩ ඉවරයක් කරන්න. ඔයා පැය දෙකක් ගියොත් අපි 1000ක් දෙන්නම්. මොකද එයා කියනවා මට තව වැඩක් තියෙනවා හැපැත්තේ. පැය දෙකක විතර වැඩක්. මම පැයකින් කරලා දෙන්නම්. හැබැයි මට එතනින් විතර පැය වැඩ කරන්න තියෙන්නේ. ඒතර මගේ පැයක මුදල එතනින් අහි වෙනවනේ. ඔබ කියනවා ඉතින් මොකෝ ඒ සල්ලි අපි දෙන්නම්කෝ. අන්න ඒ වගේ සංකල්පයක්. ඒවා මේ විදිහට නෙමෙයි උගන්වන්නේ ඉස්සරහට. පුංචි පුංචි ඉලක්කම්, පුංචි පුංචි ප්‍රස්තාර, පුංචි පුංචි වගු, පුංචි පුංචි පටන් ගද්දි. පස්සේ ඒවා ටිකක් සංකීර්ණව ලස්සනට එනවා. කියලා දෙන්නම් ඒවා හොඳටම දැන් බලමු. එහෙමනම් දැන් වචන දෙක හුරුයි, පුරුදුයි, හුරු පුරුදුයි මොනවද දුවේ පුතේ මේ වචන දෙක? මේ බලන්න. එකක් ආන්තික ප්‍රතිලාභ, අනෙක ආන්තික පිරිවැය. ප්‍රතිලාභ, පිරිවැය. ආන්තික ප්‍රතිලාභ, මේ වචන රූප සටහනට දාන ඇති දැන් කල්පනා කරලා මතක් කරගන්න. ආන්තික ප්‍රතිලාභ ඉක්මවා ආන්තික පිරිවැය වැඩි වෙන්නෙත් නෑ. ආන්තික පිරිවැය ඉක්මවා ආන්තික ප්‍රතිලාභ වැඩි වෙන්නෙත් නෑ. දෙකම සමයි, සමයි. සමාන වන නිමැවුමේදී ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමානව නිමැවුමේදී ආන්තික ප්‍රතිලාභ ආන්තික පිරිවැයට සමාන වන, ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට සමාන වන, ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ එකිනෙක සමාන වන දැන් වචන හුරුයි. එක ඒකකයක් නිපදවන්න දරන අමතර වියදමයි ඒ ඒකකයේ නිපදවීමෙන් ලබන අමතර තෘප්තියයි දෙක එකිනෙක සමානයි නම් කොච්චර සාධාරණද? අන්න සම්පත් බෙදී යාමේ කාර්යක්ෂමතාවය, සමාජයේ කැමැත්ත. ඒකට කවුරුත් අකමැති වෙන්නේ නැහැ. එවැනි සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවයක් තීරණය වේ. එනම් සමාජයේ වර්ණය මත මේ කී වතාවක් මේ වචනේ අපි කතා කරාද? වර්ණය කියන්නේ කැමැත්ත. සමාජයේ කැමැත්ත, සමාජ වර්ණය මත නිපදවන සංයෝගය නිෂ්පාදන හැකියා මායිම් වක්‍රය මත තීරණය වන විට පමණක් අන්න සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව යන දෙකම යටතේ ආර්ථික කාර්යක්ෂමතාව හිමි වේ. දැන් බලමු පින්තූරේ කොහොමද මේක අපි පෙන්වන්නේ කියලා. ඔබට හොඳට උරු පුරුදුයි. කොහොමද පටන් ගන්නකොට මේ ප්‍රස්තාරේ දැකපු ගමන් එකපාරට මං අර මෙහෙන් අදිනකොට දැන් මොකද වෙන්නේ? ඔබට මේ දිහා බලන්න රචනයක් වුණත් ලිය හැකි. වචන 100ක විතර දැන්. ඒ පාලියන රචනා තර්කානුකූලව පැහැදිලි කරමු. අපි දැන් මේක පොඩ්ඩක් හුරු බුහුටි විදිහට ස්මාර්ට් විදිහට මේකට ටිකක් සංකේත කීපයක් යොදවමු. ලේසි විදිය හිතන්න. ඕනට වඩා අමාරු වැටෙන්න එපා සංකීර්ණ වචන ගොඩක් යොදලා. කවුරුත් අපිට සීමාවක් දාලා නැහැනේ මෙතනදී ප්‍රශ්නේ. තිරස්සක්ෂේ, පාන්, සිරස්සක්ෂේ, හාල් මොකුත් කියලා නැහැනේ. තිරිඟු, බඩ ඉරිඟු, කුෂිකාර්මික කාල් කියලා නැහැනේ. අපි ඒකුණ මොකද ඕනකමින් අපි අමාරු වැටෙන්න ඕනේ නැහැ වැඩිපුර වෙලා ගන්න. අපි හිමින් සීරුවේ ලියමු මේව. අපි තු මේ පැත්තේ x බහන්නේ. මෙතන තියෙන්නේ y බහන්නේ. මේ කියන්නේ a ලක්ෂය. මෙන්න අර ආන්තික පිරිවැය මම පොඩි සංකේතයක් ලියනවා කලබල වෙන්න එපා ඒ වචනේට. MC marginal cost කියලා කියනවා. MB marginal benefits කියලා ඒ වචන වලට එච්චර වද වෙන්න එපා. ඒ දෙක එකිනෙක සමාන වෙන මෙන්න මෙතනදී ඒ දෙක එකිනෙක සමාන වෙන මෙන්න මේ ලක්ෂයේදී අපි කියනවා අන්න සම්පත් බෙදා හැරීම කාර්යක්ෂමයි. මෙතන අනිවාර්යෙන් නිෂ්පාදනයේ කාර්යක්ෂමයි. එහෙමනම් මේ දෙකම එකතු වුණාම අන්න ආර්ථිකයේම කාර්යක්ෂමයි. ආර්ථික කාර්යක්ෂමතාව economic efficiency.
product efficiency, allocation efficiency, economic efficiency. නිෂ්පාදන කාර්යක්ෂමතාව, සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාව දෙකම එකතු වුණහම එනවා ආර්ථික කාර්යක්ෂමතාව. අපි බලමු කලින් ඡේදෙ පොඩ්ඩක් කියවලා. දැන් මම ඒකේ ඇඳලා තියෙනවා. ලකුණු කරලා තියෙන ඒ රේඛා සටහන නැවත මකල ඉවත් කරන්න ගියොත් ඒකටත් වෙලාවක් මෙහෙම බලා ගන්න කමක් නැහැ. ඒවා පෙර වැඩ. ඒවා පැහැදිලි කිරීම. එහෙම තමයි උගන්වන්න ඕනේ. එහෙම තමයි ඉගෙන ගන්න ඕනේ. ඔහේ අහගෙන ඉන්න එකවත් ඔහේ කියවගෙන එනවත් නෙමෙයි. ඊට වඩා කොච්චර දෙයක් අපි මෙතන නිර්මාණය කරනවද ඔබ ඉදිරියේ. ඒ දැනුම ලබා ගන්න ඔබට මෙවැනි අවස්ථාවක් නැවත උදා වෙන්නේ නැහැ. අතහැරියොත් ආවස්තික පිරිවැය දරා ගන්න බැරුව යයි. බලමු. නිෂ්පාදන කාර්යක්ෂමතාවක් පැවති පමණින් මායු වක්‍රයේ මතු පිට ලක්ෂයක් තිබූ පමණින් සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යක්ෂමතාවයේද පවතින්නේ යයි තීරණය කිරීම නොහැකි. එක් එක් භාණ්ඩ නිෂ්පාදනය කිරීම සඳහා දරන ආන්තික පිරිවැය ආන්තික ප්‍රතිලාභ වලට අමතර පිරිවැය අමතර ප්‍රතිලාභ වලට එකිනෙක සමාන වන නිමැවුමේදී පමණක් සමාන වන නිමැවුමේදී පමණක් කවුරුද ආන්තික ප්‍රතිලාභ පිරිවැය එකිනෙක සමාන වන මට්ටමේදී පමණක් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය තීරණය වේ. නිෂ්පාදන කාර්යක්ෂමතාවය ඕකේ, සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය ඕකේ, දෙකම සම්පූර්ණයි. all correct. ඕකේ, හරි. බලමු. එහෙමනම් එවැනි සංයෝගයක් නිෂ්පාදනය කියා මායු වක්‍රයේ මත තීරණය වන විට පමණක් සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාව සහ නිෂ්පාදන කාර්යක්ෂමතාව යන දෙකම යටතේ ආර්ථික කාර්යක්ෂමතාව හිමි වේ. අපි පොඩ්ඩක් නිදහසේ යන්. නිදහසේ දැන් බලන්න. නිදහස් ඕන දෙයක් අපිට මෙතන ලියලා කරලා ප්‍රස්තාර ඇඳලා ගන්න පුළුවන්. වැඩි වෙලා ගන්නෙ නෑ. මේ යෙදුම් හිමින් සීරුවේ ඔළුවට ගන්න උත්සාහ කරමු. මෙන්න බලන්න. කාර්යක්ෂමතාව. මේ ගැන ඔබ දැන් අවස්ථා 3ක් යෙදුම් 3ක් දැක්කා. එකක් මොකක්ද? එකක් තමයි නිෂ්පාදන කාර්යක්ෂමතාව. මායු වක්‍රයේ මතු පිට පිහිටන ඕනම ලක්ෂයක්. අනික සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාව. අර ආන්තික පිරිවැය සහ ආන්තික ප්‍රතිලාභ එකිනෙක සමාන වන අවස්ථාව. ඉල්ලුම සැපයීම දෙක එකිනෙක සමාන වෙන්නේ එච්චර දුර ඕනෙත් නැහැ. සමාජයේ සියලු දෙනාගේ කැමැත්ත එකඟත්වයේ අනුව අදාළ සංයෝගය බිහි කරන්නේ. මේ දෙකම එකතු වුණාම එනවා දුවේ පුතේ මොකක්ද අපි දැනට අඩුවෙන්ම කියවිච්ච වචනේ. දැන් ඒකත් අර ගානටම අපි හුරු වෙන්න ඕන. economic efficiency ආර්ථික කාර්යක්ෂමතාව. එමනම් හිමින් සීරුවේ ඉන්න ගමන් මේ වචන තුන මූණලා පුරුදු වෙන්න. product efficiency නිෂ්පාදන කාර්යක්ෂමතාව. අර පූර්ණ සේවා නියුක්තියයි පූර්ණ නිෂ්පාදනයයි දෙකම තියෙනවා නම් නිෂ්පාදන කාර්යක්ෂමතාවය. ඒ තිබූ පමණින් සම්පත් බෙදා හැරීම කාර්යක්ෂම වෙන්නෙත් නැහැ. එහෙමනම් එපමණින්ම ආර්ථික කාර්යක්ෂමතාවය වෙන්නෙත් නැහැ. සම්පත් බෙදා හැරීමේ කාර්යක්ෂමතාවය කියන්නේ ඉල්ලුම සැපයුම. ඒ වචන නැතත් කමක් නැහැ. සමාජයේ සියලු දෙනාගේ කැමැත්ත වර්ණය සමාජ වර්ණයට ගැළපෙන නිෂ්පාදිතය බිහි වුණොත් අන්නාර්ථික කාර්යක්ෂමතාවය. අපි බලමු මොකක්ද අපිට ඊළඟට. අර රූප සටහන නැවත මතක් කරා. දැන් ප්‍රශ්නේ වෙනත් දිශාවකට බලන්න. දැන් ක්‍රමානුකූලව මූලික ආර්ථික ප්‍රශ්න වලට මේ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නයේ තුලම අර 2020 දී වගේම ඒ තාලෙටම ප්‍රශ්නයක් එනවා. බලන්න.
සම්පත් බෙදා වෙන් කර ගැනීමේ ප්‍රශ්න විසඳා ගැනීමේදී මොකද්ද සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය දුවේ පුතේ මතකයි සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය හිඟ සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නය ඔබට මතකද අපි ඒකට කිව්වේ කුමක් කොපමණ කුමක් කොපමණ නිපද විය යුතුද සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නේ විසඳා ගැනීමේදී වෙළඳපළ ආර්ථික පද්ධති මිල ක්‍රමය මිල මත ස්වාර්ථය මත විධාන ආර්ථික පද්ධති සැලසුම් මත සමාජ සුබ සාධනය මත self interest ස්වාර්ථය වෙළඳපළ social welfare සමාජ සුබ සාධනය සැලසුම් ආර්ථික එහෙමනම් ඒ එකකට එකක් එකිනෙක වෙනස් වන්නේ කෙසේද ඔබ හොඳට දන්නවා ඔබට දැන් මතක් වෙනවා කතන්දරේ මතක් වෙනවා වෙළඳපළ ආර්ථිකයක තීරණ ගන්නේ කුමක්ද කොපමණද ස්වාර්ථය මත එතකොට මිනිස්සු ඉල්ලන්න පුළුවන් පාන් කියන්න පුළුවන් පාන් නෑ දෙන්නම් අපි කේක් මිනිස්සු කියනවා පාන් කියා ගන්න බැරි අපිට කොහොමද කේක් පාන් කන්න බැයි නම් කන්න කේක් ඇයි පාන් වගේද කේක් විකුණන අයට පාන් විකුණුවට වඩා වැඩි ආදායමක් වැඩි ලාභයක් ලැබෙනවා නම් කේක් නිපදවීමෙන් දුප්පත් මිනිස්සුන්ට පාන් හදනවට වඩා පොහොසත් අයට කේක් හදලා විකුණන එක ලාභයි කියලා හිතනවා නම් ඒක ආත්මාර්ථය මිස වෙන අන් කවරක්ද ඒ තමයි self interest ස්වාර්ථය එහෙමනම් වෙළඳපොළ ක්‍රමේදී වැඩි දෙනෙක් පාන් ඉල්ලනකොට දුප්පත් අය ටික දෙනෙකුට පොහොසත් අයට කේක් හදලා විකුණලා ලාභ ලබන්න පෙළඹෙනවා නම් කුමක්ද කේක් කොපමණද ධනවත් අයට ප්‍රමාණය කුමක්ද චිකන් බුරියානි මිනිස්සු ඉල්ලනවා අපිට දෙන්න බත් ටිකක් පොල් සම්බෝල ටිකක් කිරියොදි ටිකක් එක කන්න බතුයි පොල් සම්බෝලයි කිරියොදි විකුණනට වඩා ලාභයිනේ චිකන් බුරියානි හදලා විකුණන එක අර මිනිස්සු ගැන නෙමෙයි හිතන්නේ එතකොට වැඩි දෙනෙකුගේ කුසගින්න කියන හිතනවා නම් ඒක සමාජයේ සුබ සාධනෙ නෑ සල්ලි ආදායම් ලාභ ස්වාර්ථය එවනම් බතුයි සම්බෝලයි කිරියොදි ද වගේද චිකන් බුරියානි හදලා විකුණන එකේ තියෙන ආදායම ලාභේ අන්න එහෙම දැන් ටිකින් ටික මේ සමීප වචනත් එක්ක සමීප උදාහරණත් එක්ක යන්න වෙළඳපොළ ආර්ථිකයක ස්වාර්ථය මතයි සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නේ විසඳන්නේ what to produce in which quantities කුමක් නිපදවයිද කොපමණ ප්‍රමාණයකින්ද කුමක්ද මිල මත සංඥා සපේනවා මිල මත කුමක් කොපමණ නිපදවිය යුතුද මෙතනදී අර අනිත් කෙසේ කා සඳහාද කියන ප්‍රශ්න වලට එන්නේ අහන්නේ සම්පත් බෙදා වෙන් කිරීමේ ප්‍රශ්නේ කුමක්ද කොපමණද විතරයි සැලසුම් ආර්ථිකයක් කොහොමද සමාජ සුබ සාධනයේ පොදු සමාජ යහපත ඒ සඳහා අනුගමනය කරන්නේ සැලසුම් මෙන්න මේකයි ප්‍රශ්නේ පිළිතුර තුල තිබිය යුතු මූලාශ්‍ර නොදන්න කිසිවක් නැහැනේ ඒ කියන්නේ එක නිපුණතාවයක් උගන්ලා ඉවර වෙද්දී විභාගේ ඕනම ප්‍රශ්නයක් ඔයාලට කරකෝල අතහැරලා ගන්න පුළුවන් විදිහට උගන්ලා තියෙන සරල භාෂාවෙන් කියනවනම් දැන් මේ තේමාවත් එක්ක අපි යන් අපේක්ෂිත පිළිතුර කොහොමද ඉදිරිපත් වෙන්නේ ටිකක් ලොකු පරිච්ඡේදයක් වගේ තමයි ඒක නම් ඇයි මිල ක්‍රමයේ වෙනම ස්වාර්ථය සැලසුම් ක්‍රමයේ වෙනම සමාජ සුබ සාධනයේ වෙළඳපළ ආර්ථික සැලසුම් ආර්ථික දෙකේම ලක්ෂණ පෙන්වන්න විද්‍ය අපිට පිටුව දෙකට බෙදලා දෙපැත්තේ පෙන්වන්නත් පුළුවන් අපි බලමු මේ එක විදියක් හිමීට කියමු මම පුළුවන් තරම් හිමින් සීරුවේ ඔයාගේ ඔළුවට පින්න වැටෙනවා වගේ පාඩම තේරෙන්න හිමීට කියලා දෙන්නම් කියන්නේ දැන් මතක් කරලා දෙන්නම් මේවා කියලා දීලා උගන්වලා තියෙන්නේ මතක් කිරීමක් විතරයි බලමු වෙළඳපළ ආර්ථිකයක සම්පත් බෙදා වෙන් කිරීමට කුමක් කොපමණ නිපද විය යුතුද යන ප්‍රශ්නවලට අදාළව තීරණ ගන්නේ කිසිදු මධ්‍යගත මෙහෙයවීමකින් තොරවයි සැලැස්මක් නැහැ ස්වාර්ථය ලාභය ලැබෙන්නේ කොතනද එතන තමා ගන්න තීරණය
එහෙත් එම තීරණ සම්බන්ධීකරණය කරන උපකරණය වන්නේ වෙළඳපළ විසින් තීරණය කරන මිල ගණන්. මා මිල කියන වචනේත් ඔබට කියා දුන්නා නිපුණතාංක එකේ සිද්ධාන්ත කොටසේදී ගණදෙනුවක හුවමාරු අගය ගැනුම්කරු ගෙවන වටිනාකම විකුණුම්කරු අය කරන වටිනාකම මිල. බලමු ඉල්ලුම සැපීම ඉගෙන ගද්දි මිල ගැන තව ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා. සම්පත් බෙදා වෙන් කිරීමේ කාර්යය සඳහා කුමක් කොපමණ නිපදවිය යුතුද යන්න සඳහා වෙළඳපළ ආර්ථිකයකට සැලසුම් අධිකාරියක් හෝ නිලධාරී තන්ත්‍රයක් අවශ්‍ය නොවේ. නිෂ්පාදකයන් සහ පාරිභෝගිකයන් තම තමන්ගේ මෙන්න වචනේ පුතේ බලන්න ස්වාර්ථය උදෙසා ගනු ලබන අනේක විද තීරණ ස්වාර්ථය ආත්මාර්ථය මිස අන් කවරක්ද ස්වාර්ථය. මිල යන්ත්‍රණය අර අදෘශ්‍යමාන බලවේගයේ ප්‍රයිස් මෙකැනිසම් මිල යන්ත්‍රණය විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ. වෙළඳපළ ආර්ථිකයක සමස්ත ක්‍රියාවලියම තීරණාත්මක සාධකය කවුද? මිල මගින් ඉටු කරයි. සම්පත් බෙදා වෙන් කිරීම සඳහා සංඥා සැපීම ඉඟි කරන්නේ කුමක්ද නිපදවිය යුතුයි කියන එකට මඟ පෙන්වන්නේ සිග්නල් එක දෙන්නේ මිල ගණන් තුලින්. හරි. එතනින් අපි මේක ඡේදයක් ඇදුවා කියලා දාන්න. එහෙත් විධානාර්ථිකයන්හි තත්ත්වය ඒක නෙමෙයි. මොකද විධානාර්ථිකයන්හි වෙන්නේ? විධානාර්ථිකයන්හි සම්පත් බෙදා වෙන් කිරීම. සම්පත් බෙදා වෙන් කිරීම කියන්නේ කුමක් කොපමණ නිපද විය යුතුද යන්න තීරණය කිරීම. මධ්‍යගත අධිකාරියක් මගිනි. කුමක් කොපමණ කෙසේ කවුරුන් සඳහා නිපදවන්නවාද යන්න තීරණය කරන්නේ මධ්‍යගත සැලසුම් අධිකාරියක් මගින්. මධ්‍යගත සැලසුම් විමධ්‍යගත නැහැ තීරණ ගන්න එක. රජයේ නිලධාරීන් ඒ සඳහා යොමු කරලා ඉන්නවා සැලසුම් කමිටුවක්. ඔවුන් තමයි තීරණය කරන්නේ මුළු රටටම පොදු සුබ සාධනය පොදු සමාජ සුබ සාධනය. තීරණ ගැනීම මධ්‍යගතයි. ඒකයි මේ විශේෂත්වය. එක තැනකින් තීරණ ගන්නේ රජය පාර්ලිමේන්තුව. එහි බලයලත් නිලධාරී සැලසුම් කමිටුවක් මගින්. මූලික ආර්ථික ප්‍රශ්න විසඳීමේදී ඊළඟ ප්‍රශ්නේ අපි තව පොඩ්ඩක් අර උත්තරේ චුට්ටක් බලමුද? ඒ පිළිතුර ඉවරයි. අපි පොඩ්ඩක් මෙන්න මේ විදිහට බලමු. දෙපැත්ත බැලුවොත් දෙපැත්තට යොදාගත්තොත් ඔයාලට තීරණා විධානාර්ථිකයක හැමතිස්සෙම මිල මතයි තීරණ ගන්නේ. සැලසුම් ආර්ථිකයක හැමතිස්සෙම සමාජ සුබ සාධනය මතයි තීරණ ගන්නේ. සුබ සාධනය. හරි. එතකොට මෙතන පෞද්ගලික අංශයේ මෙතන පොදු රාජ්‍ය අංශයේ තීරණ ඒ ටික සාරාංශ මතකයි. අපි යමු ඊළඟ පියවරට. දැන් ව්‍යුහගත කොටසේ ප්‍රශ්නේ ඉවර වෙනවා. දැන් 2019 අවුරුද්දේ බහුවර්ණ කොටස. ගිය අවුරුද්දේ 2020 මතකද? මීට කලින් අවුරුද්දේ බහුවර්ණ ප්‍රශ්න 4ක් තිබුණා. මේ අවුරුද්දෙත් එහෙමයි. දැන් එහෙම තමයි විෂය නිර්දේශ ප්‍රශ්න හැදෙන්නේ. ඕවා ඔක්කොම එකපාර පළවෙනි දවසේ කිව්වාම මෙන්න නිපුණතා අංක 1 මේකේ අර්ථේ ප්‍රශ්න මෙච්චරක් හැදෙනවා. ලියන්න මෙච්චරයි, ඉරි ගන්න මෙච්චරයි. ඕවා මතක තියෙන්නේ නැහැ. ඒවනේ. ඒ දරුවට උරොත්තු දෙන්නේ නැහැ පුතේ. ඒ වෙලාවට ඕවා කියන එක. දැන් ක්‍රමානුකූලව දැන් ඔය අත්දැකීමෙන් දන්නවා. බලන්න කොච්චර ඔය සාර්ථකද කියලා. පළවෙනි ප්‍රශ්නේ එන්නේ නිපුණතා 1කින්. එහෙනම් නිපුණතා 1 ඉවර කරා කියන්නේ අපිට එක ප්‍රශ්නයකට උත්තර ලියන්න හොඳටම පුළුවන්. හරි ලේසි ප්‍රශ්නයක් කියන්නේ. 2020 ප්‍රශ්නෙත් පුළුවන් අපිට 19ක් පුළුවන්. දැන් 20ට වඩා 19 ලේසි වුණානේ. 18 ඊටත් වඩා ලේසි. බහුවර්ණිකී 2020 ප්‍රශ්න 4ක් ආවා. දැන් 2019ත් 4ක් එනවා. දැන් ඔයාගේ ඔළුවේ තියෙනවා ස්ට්‍රක්චර් එකක්. මොකද්ද? මේ සැකැස්ම. නිපුණතා අංක 1 තියෙනවා. එක ප්‍රශ්නයක් සම්පූර්ණ ලියන්න ව්‍යුහගත කොටසේ ලකුණු 20යි. ලකුණු 20ක්. බහුවර්ණ කොටසේ ප්‍රශ්න 4ක් තියෙනවා. ලකුණු 8ක්. ලකුණු 28යි.
ලකුණු 100 ගන්න තව කිච්චරද අඩු. බලන්න. ඒ වගේ තව ප්‍රශ්න 4යි ලියන්න තියෙන්නේ. විභගත කොටසේ ප්‍රශ්න 46ක්ම තියෙනවා බහුවර්ණ කොටසේ. ඌවන් නොදැනුවීම ඇඟට නොදැනුවත්වම මේ කාල පරිච්ඡේද 600ක් තියෙන්නේ. මොනව කරන්න බැයිද මේ කාල පරිච්ඡේද 600 ඇතුළතදී? හරි. එහෙනම් අපි දැන් පුංචි මනසේ පොඩි වෙනසක් විවේකයක් චේන්ජ් එකක් දෙන්න තමයි මම ওই ටික කියලා දුන්නේ. දැන් ආයේ අපි බොහොම අඩු වෙලාවක් යන මේ ටිකට මිනිත්තු ගානයි බලමු. 2019 අවුරුද්දේ බහුවර්ණ කොටසේ එන පළවෙනි ප්‍රශ්නේ ජීවිතේටවත් අහලා නැති වචන හිමද මෙතන තියෙන්නේ. බලන්න කොච්චර හුරු පුරුදු වචනද. එක් එක් කුටුම්බයන් සහ ආයතනයන්හි තීර්ණ පිළිබඳ අධ්‍යයනය කෙරෙන ආර්ථික විද්‍යා විශේෂ ශාස්ත්‍රය වනුයේ පැහැදිලි පදි වගේ නේද මම කිව්වා ආයෙ පාරක් කියන්න ඕන අහගන්න. එක් එක් කුටුම්බයන්හි මතකද පළවෙනි දවසේ අපි කතා කරා ආර්ථික විචල්යන් පුද්ගලයන් ඒකක වෙන්කොට වෙන වෙනම විසුරලා අර මයික්‍රොස්කෝප් එකේ බලනවා වගේ කියලා කිව්වේ. සියුම් වෙන්ව විශ්ලේෂණය කරනවා. ඒ කතාවනේ මේ කියන්නේ. බලන්න එක් කුටුම්බයන්හි පවුලෙන් පවුලට වෙන වෙනම මේ ගෙදර අල්ලපු ගෙදර එහා පැත්තේ එක් එක්කෙනා හැසිරෙන විදිය වෙන වෙනම එයාලා මොනවද ගන්නෙ මෙයාලා මොනවද ගන්නෙ තනියම වෙන් එක එක පුද්ගලයෝ ගන්න පුළුවන් පවුල් ගන්න පුළුවන් ඒකක විචල්යන් හරි ඇති මෙහෙම හිතලා බලමු. දැන් උත්තරේ වාට පේනවා පෙනි නොපෙනී මතුවෙනවා පිළිතුර බලමු. එක් එක් කුටුම්බයන් නිසා ආයතනයන්හි තීර්ණ පිළිබඳ අධ්‍යයනය කරන ආර්ථික විද්‍යා විශේෂ ශාස්ත්‍රය වන්නේ කවුරුන්ද? සූක්ෂම ආර්ථික විද්‍යාව. අනිත් වචන හතරක් බලමු. අපි තාම ආධුනිකයෝනේ. ඒක යමක් ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔබට මාර් කීවේ කලින් අවස්ථාවේ බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේ උත්තර ගද්දි නිවැරදි උත්තර වෙනම මේන්ටේන් කරන්න වෙනම කෙටි සටහන් පොතක. සුපිරි සටහනක් හැදෙනවා. ආර්ථික විද්‍යාවේ සත්‍ය ප්‍රකාශ ගණනාවක් ගොනුවක්. ඒක හොඳ ව්‍යාපෘතියක් ඔයාලට. බලමු. සාර්වාර්ථික විද්‍යාව කියන්නේ සමස්තය ඕවරෝල් එන්ටයර් ඉකොනොමි සමස්ත ආර්ථිකය. යථාරූපී ආර්ථික විද්‍යාව කියන්නේ ප්‍රකාශ. මොකද උනේ? මොකක් වෙමින් පවතීද? මොකක්ද විය යුත්තේ? බඩු මිල වැඩි වුණා, වැඩි වෙමින් පවතිනවා, ඉස්සරහට වැඩි වෙයි. වැඩි වෙන වේගය අඩු විය යුතුයි. අන්න අභිමතානුරූපී. මේ යථාරූපී කියන්නේ වෙච්ච දේ, වෙමින් පවතින දේ, වෙයි කියලා හිතෙන දේ. ඒතර මේ ප්‍රකාශ දෙකක් මේ 3යි 4යි තියෙන්නේ ආර්ථික විද්‍යාවේ සූක්ෂම වේවා සාර වේවා ඒ ආර්ථික විද්‍යාත්මක විශේෂ ශාස්ත්‍රයන් ප්‍රකාශ කරන විදිය ස්ටේට්මන්ට්ස් නොමැටිව් පොසිටිව් අභිමතානුරූපී යථානුරූපී පොසිටිව් ස්ටේට්මන්ට්ස් and නොමැටිව් වචන අල්ලගන්න. සුබ සාධන ආර්ථික විද්‍යාවයි. ඔබ තා මේ සුබ සාධන කියන වචන ඉගෙන ගත්තට වෙල්ෆෙයාර් ඉකොනොමික්ස් ඒක ආර්ථික විද්‍යාව විෂය තුල තියෙන වෙනම පරිචයක්. ඔබ උසස් අධ්‍යාපනයේදී ආර්ථික විද්‍යාවේ සංකල්ප ගණනක් මාතෘකා විශේෂ ශාස්ත්‍ර ගණනාවේ සූක්ෂම ආර්ථික විද්‍යාව, සාර්වාර්ථික විද්‍යාව, මූල්‍ය ආර්ථික විද්‍යාව. ඔය ඒ වගේ එකක් තමයි සුබ සාධන ආර්ථික විද්‍යාව. ටිකක් බරපතල වචන දීලා. හැබැයි බැලුමට ඔබට ෂණිකව පිළිතුර ලැබුණා. ඒකේ කිසි සැකයක් නැහැ. බලන්න යද්දි කොච්චර ලේසිද නේද බහුවර්ණ ප්‍රශ්න පත්‍රේ. විෂය හරියට ඉගෙනගෙන තියෙනවනේ. මොකද්ද මිත්‍යාවක් තියෙනවා දරුවෝ අතර MCQ පේපර් එක තමයි අමාරු. ඒකට තමයි ලකුණු එන්නේ නැත්තේ කියලා. පුදුමයි නේද හිතන්නවත් බෑනේ. ඇයි එහෙම නොවෙන්නේ? එහෙනම් මුල හරියට විෂය ඉගෙනගෙන තියෙන්න ඕන. ඉගෙන නැත්තම් තමයි එහෙම වෙන්නේ. දැන් ඔබේ අත්දැකීම මොකද්ද? මුළු ප්‍රශ්න පත්‍රයේම බහුවර්ණාව නම් හොඳයි කියලා හිතෙනවා ඇති. ගත්ත ගමන් උත්තරේ වෙනවා. දෙවෙනි එකට යමු. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය හා ව්‍යවසායකත්වය යන සම්පත්වල හිමිකරුවන් වෙත කෙරෙන ආදායම් ගෙවීම පිළිවෙලින් භූමියට බදු කුලී බලන්න ශ්‍රමයට වැටුප් කොහෙද තියෙන්නේ බලමු භූමියට බදු කුලී ශ්‍රමයට වැටුප් ඊළඟට තියෙනවා හරි මේකේ තියෙනවා මෙතෙන් නිකන් දැලට හරි ප්‍රාග්ධනයට මොනවද ගෙවන්නේ පොලි හරි ව්‍යවසායට ලාභ එහෙනම් මේ වචන හතර මාරු කරලානේ තියෙන්නේ
පොඩි ගේම් එකක් පුංචි කාලේ කරන නිකන් ක්‍රීඩාවක් වගේ හරි ලේසි. වචන 4 දුන්නා හරියන වචන 4 තෝරන්න දුන්නා. ලකුණු දෙකක්. භූමිය ශ්‍රමය ප්‍රාග්ධනය ව්‍යවසාය බදුකුලි වැටු පොලි ලාභ තවත් කතා කරොත් ඔබේ ආවස්තික පිරිවැය වැඩි වෙනවා. ඉක්මනින් යමු ඉදිරියට. ඊළඟ ප්‍රශ්නේ පහත සඳහන් දෑ අතරින් විධානාර්ථික පද්ධතියක කැපී පෙනෙන ලක්ෂණයක් වන්නේ කවරයක්ද? විධාන, සැලසුම්, මධ්‍යගත, සුබසාධනේ ඔය ඔක්කොම ඔලුවට අරගෙන එකපාර හිමින් සීරුවේ බලන්න. එහෙම ආර්ථිකයක නැත්තේ මොනවද තියෙන්නේ මොනවද? ප්‍රාග්ධනයේ පිළිමද පුද්ගලික හිමිකම පුද්ගලික අයිතිය තියෙන්නේ වෙළඳපළ ආර්ථිකයක වෙන්න බෑ උත්තරේ. වෙළඳපළ මත දැඩිව රඳා පැවතීම මිල යන්ත්‍රණයේ මිල ක්‍රමයේ ස්වාර්ථය ඒක තියෙන්න බෑ විධාන ආර්ථිකයක. දැන් මේ දෙකේ එකක් වෙන්න ඕන. බලමු. ස්වාර්ථය කොහෙත්ම වෙන්න බෑ. වැරදි වතාරින්න හරි උත්තරය ඇවිල්ලා තියෙනවා. මෙන්න පොඩි අතපසුවීමක් උනේ එතන බලන්න. මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි මේකත් නෙමෙයි. එහෙනම් මෙන්න හරි උත්තරේ. මොකද්ද? අපි මධ්‍යගත සැලසුම් කරණය centralized මධ්‍යගත සැලසුම් ක්‍රමේ නිවැරදි පිළිතුර අංක 3 අපි ළඟ පියවරට යමු. පින්තූරයක් එනවමයි නේද? ඔව්. ප්‍රස්ථාරය ඇඳලා එවනවා. මේ ප්‍රශ්නේ ටිකක් සියුම්ව නිරීක්ෂණය කරන්න. ඒ ලක්ෂයේ නිෂ්පාදනයේ නිරතව සිටින ආර්ථිකයක ඒ ලක්ෂයේ නිෂ්පාදන හැකියාව මායිම් වක්‍රය පාත රූප සටහන පෙන්눔 කරයි. හොඳයි. සන්තෝෂයි. විස්තරය කියනවා. ඒ ලක්ෂයේ මත ඉන්න නිෂ්පාදන හැකියාව වක්‍රය. අපි දන්නවනේ හොඳට. දැන් විස්තරය බලන්න. පරිස්සමින් ලේසි වැඩි පරිස්සමින් ලේසි වැඩිව තමයි අපි හදිස්සි ලේසි වැඩිකමට වරද්දව ගන්න පුළුවන්. දුව පුතේ බලන්න. වයි භාණ්ඩයේ නිෂ්පාදනය වයි නිමැවුම් ප්‍රමාණය වෙනුවෙන් කියන්නේ ඒ ලක්ෂයේදී වයි නිෂ්පාදනය කරනවා 800ක්. X භාණ්ඩයෙන් කැප කරන නිමැවුම් ප්‍රමාණය කොපමණද? හරි ලේසියිනේ හොයන්න මේ. y මෙච්චරක් නිෂ්පාදනය කරන්න නම් x මෙච්චරක් කැප කරලා තියෙනවා. මේක කිසිම පටලව ගන්න තරම් දෙයක් නැහැ. නැවත බලමු. මෙන්න වෙන විදිය. මෙන්න බලන්න. මෙන්න මෙතන ඉඳලානේ මෙතෙන්ට එන්නේ ඊට. එහෙම හිතන්න. හරි ලේසි එතකොට. වෙන කොහොම හිතන්නද? ඒ ලක්ෂ්‍ය දක්වා කොයි හරි ගමනක් පටන් ගන්න තැනක් තියෙනවනේ. මූල ආරම්භයක්, මූල ලක්ෂ්‍යයක්, ඔරිජින් මේ බිඳුව තියෙන්නේ. දැන් ඒ තියෙන ඉහළ නම් y භාණ්ඩේ හදන්න මේ බිඳුව ඉඳලා එන්න ඕනේ එතෙන්ට. ඒක තමයි මේ කඩිරක් පිළලා තියෙන්නේ මෙතන. එහෙම එද්දි අතහැරලා තියෙනවා x භාණ්ඩේ. කොච්චරක්ද? මෙන්න බලන්න. y භාණ්ඩේ මෙපමණ නිපදවන්න නම් මෙපමණ කැප කරලා තියෙනවා x භාණ්ඩය. මෙපමණ 300 සිට 100 දක්වා 300න් 100 අඩු කරන්න උත්තරේ 200යි. කොච්චර ලේසිද? ප්‍රශ්නේ ගොඩක් වචන දුන්නට හරි ලේසි. ඉන පරිස්සමෙන් y භාණ්ඩේ නිෂ්පාදනය කරන නිමැවුම් ප්‍රමාණය මෙතෙන්ට එන්න නම් මෙහිදලා ගියා. x භාණ්ඩයෙන් කැප කරන නිමැවුම් ප්‍රමාණය කොපමණද? y ඒකක 800ක් හදන්න 300 සිට 100 දක්වා x 200ක් කැප කරා. ඔන්න උත්තරේ. අපි ප්‍රශ්න ඔක්කොම බහුවර්ණ කොටසක් කතා කරලා ඉවරයි. ප්‍රශ්න 4යි. අපි බොහොම ජයග්‍රාහී පියවරක් පසු කරේ. මේ chapters 3කින් අපි කවර් කරා අවුරුද්දේක ප්‍රශ්න. කොහොමද ඔබේ හැඟීම? නිපුණතා අංක 1. ඔබ දැන් ස්වාධීනව තීරණය කරන්න ඇති අපිට ඊළඟ ප්‍රශ්න තනින් බලන්නත් පුළුවන්. ඔව්. ඒත් අපි උදව් කරනවා. එහෙමනම් ප්‍රශ්න උත්තර සාකච්ඡා කරන වටේ 2020 19 අවසානයි 18 17 සහ 16
ඒ අවුරුදු 3ක් අපි කරමු. දැන් ඔබේ අත්දැකීම තමයි තව එක පරිච්ඡේදයකින් එක chapter එකකින් බොහෝ විට පුළුවන් වෙයි එක අවුරුද්දක් සම්පූර්ණ ඉවර කරන්න. ඊළඟ chapter එකෙන් පුළුවන් ඊළඟ අවුරුදු දෙකම සම්පූර්ණ ඉවර කරන්න. ඔබේ දැනුවත් වීම, ඔබේ කාර්යක්ෂමතාවය සමග. එහෙමනම් දුවේ පුතේ අපි 2019 සහ 20 ප්‍රශ්න පත්‍ර දෙක සම්පූර්ණයෙන් අවබෝධ කරා. ඔබ දැන් බොහොම සතුටින් ඇත්තේ අපිටත් දැන් විභාගෙ ලියන්න පුළුවන්. ඔව් මටත් ඒ සන්තෝෂය තියෙනවා. ඔබට ඉතා පහසුවෙන් මේ දේ අවධානය උණයි කියන හැඟීම. ඒ මගේ අත්දැකීම. එහෙමනම් අපි නැවත 2018 ප්‍රශ්න පත්‍රයේ මුණ ගැසෙන තුරු මේ කරුණු ටික හොඳින් නැවත සාකච්ඡා බලලා හොඳින් විමර්ශනය කරලා අර බහුවර්ණ කොටසේ තියෙන නිවැරදි පිළිතුරු වෙනම සටහනක් සකස් කරන්න පටන් ගන්න ආසාවේ පුංචි කෙටි සටහනක්.